සුබ උදෑසනක් හැමෝටම අයබෝවන්. ඉතින් අපේ ඔන්ලයින් පන්තිමාලාවේ 9 වසර දෙවෙනි පාඩමට අදාළව අපි මුණ ගැහෙන දෙවෙනි දවස අද. ඉතින් අද අපිට කතා කරන්න නියමිත වෙලා තියෙන්නේ අපේ දෙවෙනි පාඩම වෙච්ච විද්‍යුත් පැතිරුම්පත් පාඩමේ මෙහෙයවන එහෙම නැත්නම් අපි කිව්වොත් ටූල්ස් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දවස්වල කතා කරමින් පවතින්නේ බොහොම වැදගත් පාඩමක් ගැන. විද්‍යුත් පැතුරුම්පත් කියලා කියන්නේ 9 වසර විෂය නිර්දේශයේ දෙවෙනි පාඩම වගේම 10 වසර විෂය නිර්දේශයේ තියෙන 7 වෙනි පාඩම. එතකොට මේක ඔයාලට ගොඩාක් වැදගත් පාඩමක්. ඒ වගේම අපේ පරිගණකයේ ආශ්‍රිතව අපි භාවිතා කරන බොහොම වැදගත් වෙන මෘදුකාංගයක්. විශේෂයෙන් ගිණුම්කරණයන් සම්බන්ධව අපි ගිය සතියේ ගැන කතා කරා. ගිණුම්කරණයන් සිදු කරන, ඒ කියන්නේ ආයතන පරිපාලනයන් සිදු කිරීමේදී ආයතනයක වැටුප් ගෙවීම, ඊළඟට ආයතනයේ මූල්‍යමය කළමනාකරණයන් සිදු කිරීම වගේ දේවල් වලදී විශේෂයෙන් accountantලා, ගිණුම් කරන නිලධාරීන් මේ අය භාවිතා කරන මෘදුකාංගයක් තමයි විද්‍යුත් පැතුරුම්පත් කියලා කියන්නේ. ඉතින් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග රාශියක් තියෙනවා. ඉතින් ඒ අතරින් අපි කතා කරන්නේ Excel එහෙම නැත්නම් Microsoft Excel කියන මෘදුකාංගය සම්බන්ධයෙන්. right. ඉතින් එහෙනම් අද පාඩම අපි ආරම්භ කරොත් ගිය සතියේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරා මේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක මේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් පරිගණකයක ක්‍රියාත්මක කරගත්තාම මම ඔයාලට ක්‍රියාත්මක කරලා පෙන්නනවා. right. මේ විදිහට මේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයක් සමන්විත වෙනවා මේ විදිහට සිරස් පේලිත සහ සිරස් තීරු සහ තිරස් පේලි වලින්. තීරු සහ පේලි වලින්. එතකොට සිරස් අතර තියෙන තීරු, ඒ කියන්නේ මෙතන දැන් ඔයාලට පේනවා ඇති මේ ස්ක්‍රීන් එකේ තියෙනවා A B C D E F ඔය විදිහට තීරු. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ අතර තියෙනවා අංක 1 2 3 4 5 කියලා පේලි. එතකොට මෙන්න මේ තීරු සහ පේලි වලින් තමයි මේ විද්‍යුත් පැතුරුම්පතක් සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට මම කිව්වා මතක ඇති කලින් සතියේ මෙන්න මේ තීරු සහ පේලි වලින් සමන්විත වෙලා තියෙන මම මේ වීඩියෝ එක කලින් සතියේ ලෙසන් එකේ වීඩියෝ එක මම හිතන්නේ මම කිහිප වරක්ම ඔයාලගේ WhatsApp group වලට ඇතුළත් කරා. ඉතින් මේ තීරු සහ පේලි වලින් නිර්මාණය වෙලා තියෙනවා කෝෂ. මේ හැදිලා තියෙන මේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටු සමූහයට අපි කියනවා කෝෂ කියලා. ඉතින් මෙන්න මේ කෝෂයන් තුල තමයි පුතේ අපි දත් ඇතුළත් කිරීම සිද්ධ කරන්නේ. මෙන්න මේ ඔයාලට දකින්න ලැබෙන මේ ස්ක්‍රීන් එකේ තියෙන කෝෂ තුල තමයි අපි දත් ඇතුළත් කරන්නේ. ඒ උදාහරණයක් විදිහට මම මේ එක කෝෂයක් තුල දත්තයක් ඇතුළත් කරොත් මේ විදිහට අපිට පුළුවන් සංඛ්‍යා අගයක් ඇතුළත් කරන්න. ඒ විතරක් නෙවෙයි මට පුළුවන් නමක් වගේ දෙයක් මේ විදිහට ඇතුළත් කරන්න. ඉතින් මේ වගේ අපිට මේ කෝෂයන් තුල විවිධ වූ දේවල් කියන්නේ මේ ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. විවිධ වූ දේවල් ඇතුළත් කරන්න හැකියාව තියෙනවා කිව්වට පුතේ මේ කෝෂයන් තුල ඇතුළත් කරන්න පුළුවන් දේවල් ප්‍රධාන ආකාර 3යි. කොහොම බලන්න අපේ දරුවෝ මට chat කරලා එවන්න බලන්න මොනවද මේ කෝෂ තුල අපිට ඇතුළත් කරන්න පුළුවන් දේවල්? මේ කෝෂයන් තුල ඇතුළත් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මට එවන්න බලන්න. විද්‍යුත් පැතුරුම්පත් කෝෂයන් තුල ඇතුළත් කරන්න පුළුවන් දේවල් data, labels, numbers. ඉලක්කම්, අගයන්, labels, right. බොහොම හොඳයි. මම නැවත වරක් මතක් කරන්නම් හැම දරුවෙකුටම මෙන්න මේ විද්‍යුත් පැතුරුම්පත් කෝෂයන් තුළ ඇතුළත් කරන්න පුළුවන් දේවල් වෙන්නේ එකක් තමයි අර මම ඇතුළත් කරේ මගේ නම ලක්ෂිත කියලා මම ඇතුළත් කරේ. ආන්න ඒකට අපි කියනවා අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා ලේබල් කියලා. අපි ඒවට කියනවා ලේබල්. right. දෙවෙනි ආකාරය තමයි අපිට මේක ඇතුළත් කරන්න පුළුවන් අගයන්. අපි කියනවා values එහෙම නැත්නම් numbers. අපි කියනවා value කියලා. අගයන්. පුතේ මේ අගයන් පාවිච්චි කරන්නේ මොකටද? අපි අගයන් පාවිච්චි කරන්නේ ගණනය කිරීම කරන්න. එහෙම නේද? අපි අගයන් පාවිච්චි කරනවා ගණනය කිරීම කරන්න. කියන්නේ එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න වගේ දේවල් වලට අපි අගයන් පාවිච්චි කරනවා. එතකොට අගයන් කියන්නේ අන්න ඒකයි. එතකොට හැබැයි අපි හිතමු උදාහරණයක් විදිහට දුරකථන අංකය කියලා එක. දුරකථන අංකයක් කියන්නේ මම එක්සැම්පල් එකක් ලිව්වොත් උදාහරණයක් ලියනවා දුරකථන අංකයක්.
right ඔන්න මම දුරකථන අංකයක් උදාහරණයක් විදිහට ලිව්වා. මට කියන්න මේක අගයක්ද එහෙම නැත්නම් ලේබල් එකක්ද? මේක අගයක්ද ලේබල් එකක්ද? මේක අගයක්ද ලේබල් එකක්ද? මේක ලේබල් එකක්. ඇයි මේක ලේබල් එකක් කියලා කියන්නේ? අපිට බෑ මේක ගණනය කිරීම සඳහා භාවිතා කරන්න. එහෙම නේද? අපිට මේක ගණනය කරන දැන් අපි දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. ඔන්න ගෙවල් තුනක් තියෙනවා. මේ එක ගෙයක්, මේ එක ගෙයක්, මේ එක ගෙයක්. ඔයා දන්නවා මේ ගෙදර දුරකථන අංකය දන්නවා. මේ ගෙදර දුරකථන අංකෙත් දන්නවා. එතකොට මේ ගෙදර දුරකථන අංකය x නම් මේ ගෙදර දුරකථන අංකය y නම් x එකතු කරලා y ට දෙකෙන් බෙදලා අපිට මේ ගෙදර දුරකථන අංකය හොයන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ නේ. අපිට මේ දුරකථන අංක වගේ දේවල් කිසිදු ගණනය කිරීමක් සඳහා භාවිතා කරන්න බෑ. එතකොට මේ දුරකථන අංක වගේ දේවල් කිසිදු ආකාරයකින් කිසිදු හේතුවක් මත ගණනය කිරීම සඳහා භාවිතා කරන්න බෑ. ඉතින් ඒකින්ද අපි කියනවා ඒක නිරූපණය කරන්න විතරයි පුළුවන්. ඒකින්ද අපි ඒක ලේබලයක් විදිහට ගන්නවා. එහෙනම් හොඳට මතක තියාගන්න මගේ පුතේ දුරකථන අංකයක් කියන්නේ ලේබලයක්. දුරකථන අංකයක් කියන්නේ ලේබලයක්. ඔක මතක තියාගන්න. ඊළඟට මම උදාහරණයක් අහනවා ඔයාලගෙන්. ඊළඟ ප්‍රශ්නේ මගෙන් හොඳට හිතලා බලලා මට උත්තරයක් දෙන්න මේකට. උපන්දිනය බර්ත්ඩේ එක උපන්දිනය දැන් උදාහරණයක් මම මගේ උපන්දිනය ඇතුළත් කරනවා නම් මෙන්න මේ විද්‍යුත් පැතුරුම්පත් කෝෂයක මේ කොටුවක් ඇතුළේ ඇතුළත් කරනවා නම් ඒක ලේබලයක්ද අගයක්ද? ඒක ලේබලයක්ද අගයක්ද? උපන්දිනය සමහරු අගයක් කියලා කියනවා. සමහරු කියනවා මට ලේබලයක් කියලා. ඉතින් සමහරු උත්තර වෙනවා අගයක් කියලා, සමහරු උත්තර වෙනවා ලේබලයක් කියලා. ඒතර හරි ප්‍රශ්නයක්. මේක අගයක්ද ලේබල? අපි මේක අගයක්ද ලේබලයක්ද කියලා අඳුරගන්න නිර්ණායකය ගණනය කිරීම සඳහා භාවිතා කරනවද කියන පදනම මතනේ. එතකොට උපන්දිනය කියන එක ගණනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්ද? උපන්දිනය කියන එක දැන් උදාහරණයක් විදිහට අද දවස ගත්තොත් අද දවස 2021 පස්වෙනි මාසේ 4 2021 පස්වෙනි මාසේ 4 ඔයා මෙන්න මේකෙන් අඩු කරොත් ඔයා ඉපදුන දවස දැන් උදාහරණයක් මම ගන්නවා එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු 2005 4 වෙනි මාසේ 2 වෙනිදා ඉපදිච්ච කෙනෙක් කියලා. එතකොට අපි මේකෙන් මේක අඩු කරොත් 4න් 2ක් අඩු වුනහම 2යි 5න් 4ක් අඩු වුනහම 1යි 2021 න් 2005ක් අඩු වෙනවා. 1න් 5ක් අඩු වුණාට පස්සේ 11න් 5ක් අඩු වුණාම 6යි. ඊට පස්සේ 1යි. එතකොට 16යි 1යි 2යි කියලා ආවා. මේ මොකක්ද ආවේ? මේ ආවේ පුතේ එයාගේ වයස නේද? අද දින වෙනකොට මෙන්න මේ 2005 4 වෙනි මාසේ 2 වෙනිදා ඉපදිච්ච කෙනෙකුට අද දිනය වෙනකොට වයස අවුරුදු 16යි මාස 1යි දින 2ක් වෙලා. එහෙනම් උපන් දිනය කියන එක ගණනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්ද බැරිද? උපන් දිනය කියන එක ගණනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන් අගයක් විදියට. ඒක අපිට ගන්න පුළුවන් අගයක්. ඒ කියන්නේ වැලියු එකක් විදියට. තේරුණා නේද? එහෙනම් මගේ පුතේ ඔයාලට දැන් පුළුවන් වෙන්න ඕන ඔයාට ලබා දීලා තියෙන යම් උදාහරණයක් යම් දත්තයක් ඒක අයත් වෙන්න ඕන ලේබලයක් කියන තැනටද එහෙමත් නැත්නම් අගයක් කියන තැනටද එහෙමත් නැත්නම් තව එකක් තියෙනවා මොකද්ද තුන්වෙනි ආකාරය තමයි පුතේ සූත්‍ර ෆෝමියුලා නේ සූත්‍ර එහෙනම් ලේබල අගයන් සහ සූත්‍ර කියන ඒවා අපිට ඇතුළත් කරන්න පුළුවන් මේ කෝෂ තුල. සූත්‍රයක් ඇතුළත් කිරීමේදී හොඳටම මතක තියාගන්න ඕන දේ තමයි අපි විද්‍යුත් පැතුරුම්පත් කෝෂයක් තුල සූත්‍රයක් ඇතුළත් කිරීමේදී මේ සූත්‍රය අනිවාර්යෙන්ම සමාන ලකුණෙන් ආරම්භ කර යුතුමයි. right? විද්‍යුත් පැතුරුම්පත් කෝෂයක් මත සූත්‍රයක් ඇතුළත් කිරීමේදී මේ සූත්‍රය අනිවාර්යෙන්ම සමාන ලකුණෙන් ආරම්භ කළ යුතුමයි. right. ඉතින් මගේ දරුවනේ මං හිතනවා කලින් සතියේ අපි සාකච්ඡා කරපු දේවල් වල අඩුපාඩු ටිකත් ආවරණය කරගෙන මේ වෙනකොට මේ කාරණා ටික හොඳින්ම අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් 9 වසරේ ඉඳලම තොරතුරු සංවේදන තාක්ෂණයේ ICT විෂයක් විදිහට හදාරන එකේ වාසිය තමයි ඔයා මේ ඉගෙන ගන්න දේවල් පුතේ වාගේ ජීවිතේ නැවත අවස්ථාවක් ඉගෙන ගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගොඩක් ළමයි
හිතනවා සාමාන්‍ය පෙළ ලියලා ඉවරලා IT කෝස් එකක් කරනවා. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගන්නවා කියලා. හැබැයි ඒ ඉගෙන ගන්න ලැබෙන්නේ මේ ඉගෙනගත්තු දේවල් වලින් එහා ටික. හේතුව දැන් උදාහරණයක් 6 වසරේදී 7 වසරේදී ඉගෙන ගන්නපු දේවල් 6 වසරේ 7 වසරේ ගිහිපු නැති ළමයෙකුට නැවත 9 10 වසරේදී ඉගෙන ගන්න ලැබෙන්නේ නැහනේ. ආන් ඒ වගේ මේ ඉගෙන ගන්න කාරණා ටික මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න කාරණා ටික ආයි නැවත කවදාවත් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේක ගොඩාක් වැදගත්. ඉතින් ගොඩාක් ළමයි මේ ගැන දැනුවත් නැහැ. ගොඩාක් දෙමව්පියෝ මේ ගැන දැනුවත් නැහැ. ගොඩාක් ගුරුවරු මේ ගැන දැනුවත් වෙලත් නැහැ. හේතුව පරිගණකයේ ලෝකෙට බිහි වෙලා ගත වෙලා තියෙන අවුරුදු 30ක් 31ක් වගේ බොහොම කෙටි කාලයක්. පස්වෙනි පරම්පරාවේ නූතන යුගයේ පරිගණක අපි භාවිතා කරන මේ පරිගණක 1989 විතර වගේ ඉඳලා තමයි නිර්මාණය වෙන්න පටන් ගත්තේ. 1989 ඉඳන් 1989 ඉඳන් 2021 දක්වා අවුරුදු 31යි ගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ පරිගණක බිහි වෙලා මේ මිනිස්සු අතර පරිගණකය උපකරණයක් විදියට මේ විදියට භාවිතා කරන්න පටන්ගෙන බොහොම කෙටි කාලයක් ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුව හින්දා පරිගණක දැනුම සම්බන්ධයෙන් වැඩිහිටියෝ පරිගණකයේ වැදගත්කම සම්බන්ධයෙන් වැඩිහිටියෝ ගොඩක් අය හරි අවබෝධයක් නැහැ. මොකද පරිගණකය කියන්නේ නූතනයේ බිහි වෙලා නූතනයේ මිනිසා අතර භාවිතා වෙන බොහොම වැදගත් තාක්ෂණික උපාංගයක් හින්දා. ඉතින් මේ විෂය වැදගත්කම මේ ඉගෙන ගන්න දේවල් වල මේ කරුණු වල ජීවිතයට කොතරම් වැදගත් වෙනවද කියන එක මම හිතන්නේ හොඳටම අවබෝධ කරගත්තු පිරිසක් වෙන්නේ ඔයාලා. ඉතින් ඒකින්ද ඔයාලා තමයි මේ පණිවිඩය සමාජයට මේ පණිවිඩය ඔයාලගේ නංගිලා මල්ලිලා අතරට ගෙනියන්න ඕන පිරිස වෙන්නේ. මොකද එහෙම නැත්නම් ලංකාව තවමත් බොහොම දුප්පත් රටක් වෙලා තියෙන්නේ. අපි දුප්පත් රටක් බවට පත් වෙන්න එක හේතුවක්. අපේ ළමයි අධ්‍යාපනික වශයෙන් සන්නද්ධ වෙද්දී තාක්ෂණයට තියෙන බය. අපේ ගොඩක් ළමයි නැත්තම් අපේ ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ කාගේ හරි යටතේ කවදා හරි රැකියාවක් කරන එක, රස්සාවක් කරන එක. ඒකට හේතුව වෙලා තියෙන්නේ පුංචි කාලේ ඉඳන් අපේ ඔළුවට වැටලා තියෙන රැකියා මානසිකත්වය. රැකියාවකින් ජීවත් වෙනවා. රැකියාවක් කරලා කාගෙන් හරි වැටුපක් ගන්නවා. ඒතර ඔයාට ඒ කෙනාට කවුරු හරි වැටුපක් ගෙවන්න ඕන. ඒතර වැටුප ගෙවන කෙනා ගැන හිතන්න. අන්න ඒ තැනට යන්න ඒ චරිතය බවට පත් වෙන්න කිසිම කෙනෙක් හීනමවන්නේ නැහැ. කාගෙන් හරි වැටුපක් කරන් මාසෙට ජීවත් වුණා නම් ඇති. හැබැයි වැටුප ගෙවන තත්ත්වයට, වැටුප ගෙවන කෙනාගේ තත්ත්වයට යන්න බලාපොරොත්තු වෙන අය අපේ ලංකාවෙන් බිහි වෙන්නේ හරිම අඩුවෙන්. අපේ ළමයි අතර ඒ වගේ මානසිකත්වයන් බිහි වෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් ඒකින්ද සාමාන්‍ය මිනිස්සු අතර, සාමාන්‍ය ළමයි අතර වෙනස් වෙච්ච සම්මතයට එහා ගිහිපු මේ සාම්ප්‍රදායට එහා ගිහිපු කෙනෙක් බවට පත් වෙන්න පුතේ. අනුන්ගෙන් රැකියාවක් අරගෙන එයාගෙන් වැටුපක් අරගෙන ජීවත් වෙන චරිතයකට වඩා තවත් පිරිසකට වැටුප් ගෙවාගෙන ආයතන ප්‍රධානියෙක් විදියට තමන්ගේම ආයතනයක තමන් ආයතන ප්‍රධානියෙක් විදියට වැජබෙන චරිතයක් බවට පත් වෙන්න හීන දකින්න සැලසුම් හදන්න මං හිතන්නේ ඒක තමයි ඔයාලට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. මම නැවත කිව්වොත් තවත් කෙනෙක්ගෙන් වැටුපක් ගන්නගෙන රැකියාවක් කරලා ජීවත් වෙන චරිතයක් විදියට නෙමෙයි. තවත් 100,000 දෙනෙකුට රැකියාවන් බිහි කරන රැකියාවන් ලබා දෙන ආයතනයක ප්‍රධානියා බවට පත් වෙන්න සිහින දකින්න කියන එක තමයි මම ඒ ඉල්ලීම කරේ. රයිට්. හරි. ඉතින් එහෙනම් අද පාඩම අපි පටන් ගනිමු. මාතෘකාව ලියා ගන්න ලියලා නැත්නම් අද අපි කතා කරන්නේ tools ගැන. මම පොඩ්ඩක් එවන්න පුතේ ගිය සතියේ අපි කලින් සතියේ අපි පිටු කීයක් නෝට් එක පිටු කීයක් ලියලා තියෙනවද කියලා පිටු කීයක නෝට් එක ලියලා තියෙනවද කියලා මට කියන්න පිටු ගාන හොඳේ පිටු ගාන රයිට් tools මෙවලා එක පිටුවයි රයිට් එහෙනම් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච හෝ තවමත් වීඩියෝ එක බලලා නෝට් එක ලියාගත්තේ නැති දරුවෝ ඉන්නවා නම් එක පිටුවක් ඉඳ තියලා පැති දෙකක් ඉඳ තියලා මාතෘකාව ලියන්න tools මෙවලම් tools වලට අපි කියනවා සිංහලෙන් මෙවලම් කියලා tools මෙවලම් tools මෙවලම් right
ඉතින් මෙතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විද්‍යුත් පැතුරුම්පත ආශ්‍රිතව භාවිතා වන මෙවලම් සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම අපි කතා කරනවා මේ මෙවලම් පාවිච්චි කරලා එහෙම නැත්නම් ටූල්ස් පාවිච්චි කරලානේ අපි ඕනෑම මෘදුකාංගයක් මෙහෙයවීම සිද්ධ කරන්නේ. රයිට්. මෘදුකාංගයක් කියද්දි මතක් වුණේ අපේ ඊළඟ පාඩම 9 වසර විෂය නිර්දේශයේ යටතේ ඔයාලට තියෙන ඊළඟ පාඩම මොකද්ද? කවුරු හරි බැලුවද පොත පෙරලලා මොකද්ද අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ පාඩම කියලා 9 වසරේ? රයිට්. 9 වසරේ ඊළඟ පාඩම මොකද්ද කියලා බැලුවද? දැන් නම් දඩබඩේ පොත් පෙරලනවා ඇති. රයිට්. ස්ක්‍රැච් කියන්නේ ස්ක්‍රැච්. ස්ක්‍රැච් කියන්නේ පුතේ සරලවම කියනවා නම් අපි ස්ක්‍රැච් කියලා කියන්නේ මේ මෘදුකාංගයක ආකෘතියක් නිර්මාණය කරගන්න පුළුවන් දෙයක්. ඒතර අපිට මේ ස්ක්‍රැච් වලින් සොෆ්ට්වෙයාර් හදන්න බෑ. ස්ක්‍රැච් වලින් පුළුවන් වෙන්නේ මෘදුකාංගයක සොෆ්ට්වෙයාර් එකක ආකෘතියක් හදන්න. ඉතින් මම කල්පනා කරා ඉතින් මම සලකනවා මම හිතන්නේ මං ගාවේ ඉන්නේ ගොඩක් විශිෂ්ට චරිත ටිකක්. මේ මගේ ඉදිරියේ ඉන්නේ ගොඩක් විශිෂ්ට. ඒ කියන්නේ ඕනම අභියෝගයකට සූදානම්. මම ඕනම අභියෝගයක් දුන්නොත් ඒ අභියෝගය නොපිරිහෙලා ඒ වෙනුවෙන් කැප වෙලා ඒක ඉටු කරන්න සූදානම් වෙච්ච බොහොම දක්ෂ විශිෂ්ට චරිත ටික විශිෂ්ට දරුවෝ ටිකක් තමයි මගේ ඉදිරියේ මේ මොහොතේ මේ වෙලාවේ ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අත්දැකීමෙන් මම ඒක දන්නවා. ඉතින් මම ස්ක්‍රැච් කියන බේසික් මෘදුකාංගය වෙනුවට ඒ කියන්නේ ස්ක්‍රැච් කියන්නේ ආකෘති නිර්මාණය කිරීමක් විතරයි. ස්ක්‍රැච් වෙනුවට මම හිතුවා ඔයාලට උගන්වන්න ප්‍රෝග්‍රෑමින්. එහෙම නැත්නම් කෙලින්ම අපිට 11 වසරේදී ඉගෙන ගන්න තියෙන 11 වසරේ පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්න තියෙන ක්‍රම ලේඛන පාඩම එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් පාඩම යටතේ කෙලින්ම මෘදුකාංග ගොඩනගන හැටි කෙලින්ම අපි සොෆ්ට්වෙයාර් හදන හැටි ඉගෙන උගන්වන්න මට හිතුණා. මොකද ඔයාලගේ ඒ ගැන අදහස කෙලින්ම උගන්වන්නද ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ස්ක්‍රැච් උගන්වන්නද? රයිට්. කෙලින්ම අපි සොෆ්ට්වෙයාර් හදමු. කෙලින්ම ප්‍රෝග්‍රෑම් හදමු. කෙලින්ම සොෆ්ට්වෙයාර් හදමු. රයිට්. රෙඩි නේද? හරි. ඉතින් අපි කෙලින්ම සොෆ්ට්වෙයාර් හදමු. මොකටද ස්ක්‍රැච් නේ? ස්ක්‍රැච් ගැනත් අපි කතා කරමු. මම ස්ක්‍රැච් ගැන බොහොම සරලව පොඩ්ඩක් කතා කරන්න. හැබැයි මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කෙලින්ම අපි හදමු ප්‍රෝග්‍රෑම්. අපි හදමු සොෆ්ට්වෙයාර්. සොෆ්ට්වෙයාර් හදලා බලමු. ඉතින් 11 වසරේ අයියලා අක්කාට මේ දවස්වල සොෆ්ට්වෙයාර් හදනවා. ඔයාලට පුළුවන් අර මගේ YouTube channel එකේ තියෙනවා මම වීඩියෝස් දාලා මේ ප්‍රෝග්‍රෑම් හදන විදිය ගැන මම ඒ ළමයිට උගන්වන වීඩියෝස් නිකන් ඉන්න ගමන් YouTube channel එකට ගිහලා ඒක ටිකක් බලන්න මොනවද මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ කොහොමද සොෆ්ට්වෙයාර් එකක් හදන්නේ කියලා ඒ දේවල් ගැනත් බලන්න. හරි. ඉතින් එහෙනම් ඔන්න රෙඩි වෙන්න සූදානම් වෙන්න මම ඊළඟට කතා කරනවා ප්‍රෝග්‍රෑමින් ගැන. රයිට්. හරි. ඉතින් දැන් අපි මෙවලම් කියලා ලියවනේ tools කියලා. ලියන්න යටින් නෝට් එකක් ලස්සනට ලියා ගන්න නෝට් එකක්. ලස්සනට ලියා ගන්න. යන ඕනෑම මෘදුකාංගයක පරිශීලක අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට 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 මෙවලම් හෙවත් tools භාවිතා වේ. 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 මෙලෙස මෘදුකාංගයක භාවිතා වන tools මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools
මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools. මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools. මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools. අතුරින් මෙලෙස මෘදුකාංග ආශ්‍රිතව භාවිතා වන tools අතුරින් පොදුවේ භාවිතා වන පොදුවේ දකින්න ලැබෙන tools හා පොදුවේ දකින්නට ලැබෙන tools හා පොදුවේ දක්නට ලැබෙන tools හා යම් මෘදුකාංගයක් සඳහා විශේෂිත වූ පොදුවේ දක්නට ලැබෙන tools හා යම් මෘදුකාංගයක් සඳහා විශේෂ වූ යම් මෘදුකාංගයක් සඳහා විශේෂ වූ විශේෂිත tools නැත්නම් අපි කියනවා special tool කියලා යම් මෘදුකාංගයක් සඳහා විශේෂිත වූ special tools යම් මෘදුකාංගයක් සඳහා විශේෂිත වූ special tools භාවිතාවේ special tools භාවිතාවේ right special tools භාවිතාවේ right special tools භාවිතාවේ right ඉතින් අපි කතා කරන්න හදන්නේ විද්‍යුත් පැතුරුම් පත්‍ර tools ගැන. ඉතින් දැන් මේ තුන්වෙනි කොරෝනා රැල්ලත් එක්ක නැත්නම් කොවිඩ් රැල්ලත් එක්ක ඔයාලට නැවතත් මේ ලැබුණ නිවාඩු කාලය. දැන් ඔයාලට නැවතත් නිවාඩුවක් හිමි වුණා එකපාරටම. ඉතින් මේ නිවාඩු කාලය මම හිතන්නේ මේ පාර නිවාඩු කාලය නම් ටිකක් කලින්ට වඩා දීර්ඝ කාලයක් මේ විදියට ගත කරන්න සිද්ධ වේවි කියලා මම හිතනවා. ඉතින් මේ කාලය මම ඔයාට යෝජනාවක් කරනවා මෙන්න මෙහෙම. ඉතින් අර මම කලින් කිව්වා වගේ පරිගණකය හා පරිගණක තාක්ෂණය කියන්නේ ලෝකේ අනාගතයේ රඳා පවතින ශාස්ත්‍රයක්. එතකොට වසර 30ක් වගේ බොහොම කෙටි කාලයක් තුළ ලෝකය පුරා පැතිරිච්ච පරිගණක තාක්ෂණය අද වෙද්දී මුළු ලෝකෙම මේ තාක්ෂණය මත රඳා පවතින. උදාහරණයක් විදිහට ගොඩක් ගැටලු වලට විසඳුමක් විදිහට දැන් උදාහරණයක් අධ්‍යාපනය සඳහා බොහොම සාර්ථක විසඳුමක් ලබා දෙන්න පරිගණකය හා බැඳිච්ච තාක්ෂණයට හැකියාව ලැබුණා. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ පරිගණකය හා බැඳිච්ච මෙන්න මේ තාක්ෂණය පිළිබඳව දැනුම වර්ධනය කරගන්න. ඒ කියන්නේ හැමතිස්සෙම අපි උත්සාහ කරන්න ඕන. දැන් උදාහරණයක් ඔයාලා මුහුණ දුන ශිෂ්‍යත්ව විභාගයේ දැන් මෙතන ඉන්න මගේ ඉස්සරහා ඉන්න හැම දරුවෙක්ම ශිෂ්‍යත්වය ලියලා තියෙනවා. ඒතකොට ඔයාලට මේ ලියපු ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ඔයාලා ලියපු එක්තරා තරංග විභාගයක්. ඒ කියන්නේ ඔයාලට හොඳ අත්දැකීමක් තියෙනවා. මේ තරංගයෙන් හොඳම පිරිස තෝරලා ඒ අය ජයග්‍රහණය කෙරෙව්වා. අනිත් අය ඒ කඩේම් ලකුණු ප්‍රමාණය පසු කරපු නැති දරුවෝ විදියට පරාජිත වෙයි කියලා මම උපකල්පනය කරන්න. කියන්නේ දැන් අපි හිතමු ඒකනේ උනේ නේ යම් කඩේම් ලකුණක් දුන්නා. ඒකෙන් ඉහළ අය පාස් කියලා කිව්වා. අනිත් අය ශිෂ්‍යත්වයේ ෆේල් කියලා කිව්වා. එහෙම නේද? එතකොට මේක තරගයක් කියලා අදහස් ගන්න හැමදෙස්සම පාස් කරන්නේ යම් පිරිසක් විතරයි. යම් ප්‍රමාණයක් විතරයි. එතකොට ඊළඟට ඔයාලා මුහුණ දෙන විභාගات මේ වගේ. අපි මේවට කියනවා තරග විභාග කියලා. එතකොට මෙන්න මේ වගේ පුතේ ජීවිතය කියන්නේ තරගයක්. ඔයාලා අවබෝධ කරගත්තු නැති, ඔයාලා තේරුම් ගත්තේ නැති එකම කාරණය තමයි මේ අධ්‍යාපනය කියලා කියන්නේ තරගයක්. අධ්‍යාපනය කියන්නේ මේ තරගයක්. මේ තරගෙදී හැම වෙලාවෙම ඉස්සරහට එන කෙනා, පියවරකින් හරි ඉදිරියට එන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. එතකොට ඔයා හැම වෙලාවෙම
උත්සාහ කරන්න ඕන. හැම වෙලාවෙම හිතේ තියාගන්න ඕන පුතේ. ඔයාගේ සම වයසේ ඉන්න අනිත් ළමයින්ට සාපේක්ෂව ඔයා එක පියවරක් හරි ඉදිරියට එනවා කියලා. ඔයාගේ සම වයසේ ඉන්න ඔයත් එක්ක එකට තරඟ වදින මේ ශිෂ්‍යයන් අතුරින් ඔයා එක පියවරක් හරි ඉදිරියට එන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. එතකොට මේ එක පියවරක් හරි ඉදිරියට එන ගමනේදී එක පියවරක් හරි ඉදිරියට තියෙන ගමනේදී මේ තරඟෙදී ඔයාට නාස්ති කරලන්න එහෙම නැත්නම් ඔයාට විනෝදය සඳහා ගත කරන්න නිින්ද සඳහා ගත කරන්න එක මිනිත්තුවක්වත් නැහැ. මොකද ඔයා විනෝදය සඳහා යම් කාලයක් කැප කරද්දී ඔයාත් එක්ක තරඟ වදින අනිත් පිරිස ඒ කාලය එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපනික ආයෝජනය වෙනුවෙන් කැප කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන සාම්ප්‍රදායික ළමයි අතරේ සාම්ප්‍රදායිකව වැඩ කරන අය අතර ඔයා සාම්ප්‍රදායිකත්වයට පොඩ්ඩක් එහා ගිහිල්ලා සාම්ප්‍රදායිකත්වයට වඩා ඉදිරියෙන් ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ හින්දා තමයි මේ යෝජනාව මම ඔයාලට කරන්නේ. ඉතින් මේ කාලය සාර්ථකව භාවිතා කරන්න ඔයාගේ පරිගණක දැනුම වැඩි කරගන්න. හරි ඔයාගේ පරිගණක ආශ්‍රිත දැනුම වැඩි කරගන්න මේ කාලය හැම වෙලාවෙම යොදා ගන්න. ඉතින් ඔයාට ඉගෙන ගන්න පුළුවන් විෂය ශිෂ්ටයන් ගණනාවක් තියෙනවා. එකක් අපි අර සම්මන්ත්‍රණයේදී අපි එදා වර්ක්ෂොප් එකේදී කතා කරපු පරිගණක ආශ්‍රිත පරිගණක දෝෂ සම්බන්ධයෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් YouTube වගේ මාධ්‍යයන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේ දේවල් ඉගෙන ගන්න. ඊළඟට ඔයාට පුළුවන් ග්‍රැෆික් ඩිසයින් වගේ දේවල්. ඒ කියන්නේ කොහොමද අපි ඡායාරූපයක් සංස්කරණය ගන්න, ෆොටෝ එකක් හදාගන්න වගේ දේවල් ඔයාට ඉගෙන ගන්න පුළුවන් මේ හරහා. දැන් ඉදිරියේදී ඔන්ලයින් ආකාරයෙන් මම වර්ක්ෂොප්ස් කිහිපයක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. මම ඒ ගැන ඉදිරියේදී දැනුවත් කරන්නම්. විශේෂයෙන් ග්‍රැෆික් ඩිසයිනින්, ඊළඟට වෙබ් ඩිසයින්, වෙබ් පිටුවක් කොහොමද අපි හදාගන්නේ වගේ දේවල් මම වර්ක්ෂොප්ස් ඇතුලෙන් එහෙම නැත්නම් මේ වැඩමුළු ඇසුරෙන් ඔයාලට මේ ඔන්ලයින් ක්‍රමයට කියලා දෙන්න අවබෝධ කරවන්න මම ඉදිරියේදී උත්සාහ කරනවා. ඉතින් අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ඉතින් මම යෝජනා කරේ ඔයා මිනිත්තුවක්වත් නිකන් ඉන්න එපා. එක මිනිත්තුවක්වත්. ඔයා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන අනිත් අයට වඩා පියවරකින් හෝ ඉදිරියට යන්න. ඉතින් ඒකින්ද මේක තරගයක්නේ. මේ තරගෙදී ඉදිරියට පියවරක් හරි ඉදිරියට තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් අර බොහොම මේ ලස්සන කතාවක් තියෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලා මේ IT ශාස්ත්‍රයේ මේ පරිගණක ශාස්ත්‍රයේ ඔයා කරන අලුත් දේවල්. දැන් අපේ දරුවෙක් කියලා තියෙනවා ග්‍රැෆික් ඩිසයින් කරනවා කියලා. තව අපේ පුතෙක් ඉන්නවා ඇප් හදනවා එයා. මේ මොබයිල් ෆෝන් වල ඇප් එයා හදනවා. ඉතින් ඒ වගේ ඔයාලා කරන දේවල් ඔයාලා කරන නිර්මාණ මට එවන්න. මම ඒවා ගෲප් එකට දාන්නම්. මට දැන් මේ ගෲප් එක view කරලා තියන්න විදියක් නැහැ. මොකද අපේ සමහර ළමයි මේකට අනවශ්‍ය දේවල් දානවා. පින්තූර දානවා, ලින්ක්ස් දානවා. දැන් ඊයේ පේන්නේ නැති ඊයේ රාත්‍රී මම ටික වෙලාවකට මේක ඔන් කරාම මේකට කොයිතරම් අනවශ්‍ය පින්තූර වගේ දේවල් කරදරකාරී විදියට හැසිරුණාද කියලා. ඉතින් එහෙම කරදරකාරී විදියට හැසිරෙන්නේ නැත්නම් ඇත්තටම මම මේ ගෲප් එක enable කරලා තියන්න පුළුවන්. ඔයාලට ඕන දෙයක් දාන්න පුළුවන් වෙන. වෙලා තියෙන්නේ සමහරක් දරුවන්ගේ මේ සමහර ළමයින්ගේ හැසිරීම හින්දා ඉතින් ඒකින්ද මට මේක ක්ලෝස් කරලා තියාගන්න වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා මට එවන්න මම ගෲප් එකට දාන්නම්. හොඳයි? රයිට්. ඔයාලා කරන දේවල්. ඊට පස්සේ අහන YouTube වලින් මනි ගන්න පුළුවන්ද කියලා. පුතේ ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් දීලා ඉන්නම්. සල්ලි හම්බ කරන්න පුළුවන්ද? ඔන්ලයින් වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියන එක. රයිට්. පුතේ අපි හිතමු පඩිපෙලක් කොහොම පඩිපෙලක් යන්න. දැන් මේ පඩිපෙල යන්න නම් පුතේ මේ පඩිපෙලේ යන ගමනේදී මෙතනින් මේ පඩියට ඇවිල්ලා මේකෙන් මේකට ඇවිල්ලා මේකෙන් මේකට ඇවිල්ලා තමයි අපි මෙන්න මේ තැනට එන්න ඕන. එහෙම නැතුව කවුරු හරි උත්සාහ කරනවා නම් මෙතනින් කෙලීම මෙතෙන්ට එන්න ඔයාට මග හැරෙනවා තවත් පියවරයන් කිහිපයක්. ඔයා මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ පියවරයන් ඉගෙන ගන්න ගියොත් ඔයා නැවත ආපස්සට එනවා වෙනවා. තමන්ගේ ජීවිතේ ආපස්සට එනවා වෙනවා. ඉතින් ඒකෙන් හොඳට මතක තියාගන්න ඔයාලට ජීවිතය කියන එකේදී පියවරයන් තියෙනවා. මේ ඉන්න අවධිය ඔයා මුදල් ඉපැයීම සඳහා කාලය වෙන් කරන අවධියක් නෙමෙයි. ඔයා මුදල් ඉපැයීම සඳහා ඔයාගේ ජීවිතේ මේ කාලය ඔයා වෙන් කරන්න ගියොත් පුතේ ඔයාට මග හැරෙනවා. මොකද ඔයාගේ වයසේ ඉන්න සම වයසේ ඉන්න අනිත් අය තමන්ගේ දැනුම වර්ධනය කරගන්න දේවල් කරද්දී ඔයා යනවා මුදල් උපයන YouTube වේවා එහෙමත් නැත්නම් වෙනත් ඔන්ලයින් මුදල් ඉපැයීමේ උපක්‍රමයක් වේවා ඔයා ඒ වගේ දේවල් අනුගමනය කරන්න ගියොත් ඔයාට ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ඔයාට ඔයාගේ අත්දැකීම් ලබා ගන්න ඉගෙන ගන්න තියෙන කාලය ඔයාට නැති වෙනවා.
ඒතකොට ඔයාට අහිමි වෙනවා. අන්තිමේ ඔයාට පිටිපස්සෙන් ඉඳපු අය ඉදිරියට ගිහිල්ලා ඒගොල්ලෝ ජීවිතේ ජයග්‍රහණ ලබලා මුදල් ඉපෙයිය යුතු කාලෙදි මුදල් ලක්ෂ ගණනින් උපයද්දී ඔයාට සිද්ධ වෙනවා ඔන්ලයින් වලින් මුදල් උපේ ඉන්න එදාටත්. ඒක නම් හොඳට මතක තියාගන්න. ওই ප්‍රශ්නේ මගෙන් මින් ඉදිරියට අහන්න එපා. අන්තර්ජාලය හරහා මුදල් සර් සල්ලි කොහොමද හොයන්නේ කියලා. මගෙන් ගොඩක් දරුවෝ අහන තැනක් ඕක. ඒකයි මම මේ කිව්වේ මුදල් උපයන්න යන්න එපා. හේතුව මුදල් උපයන්න තවම කාලේ ඔයාට එළඹිලා නැහැ. ඔයා මුදල් උපයන කාලේ එළඹුණ දවසට ඔයා මාසෙකට ලක්ෂ 30ක් 40ක් 50ක් උපයන්න ඕන. හැබැයි අද නෙමෙයි මුදල් උපයන්නේ. අද ඔයා ඉගෙන ගන්න ඕන. දැන් උදාහරණයක් මම හිතන්න. මම අද මුදල් උපයන්නේ නැතුව අද මම මේ ඉගෙන ගන්න ගියොත් මොකද වෙන්නේ? අද මම මුදල් උපයන්න ඕන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ අවදීන් තියෙනවා. අන්නේ අවදියේදී කළ යුතු කාර්යයන් තියෙනවා. තේරුණා නේද? අධ්‍යාපනය ලැබිය යුතු අවධියේදී මුදල් උපයන්න ගියොත් ඔයාට අධ්‍යාපනය ලබන්න බැරි වෙනවා. එතකොට මුදල් ඉපිය යුතු කාලෙදි තමයි ඔයාට අධ්‍යාපනය ලබන්න වෙන්නේ. තේරුණානේ? ඒතර අද මම ඉගෙනගත්තු මම අධ්‍යාපනය ලැබිය යුතු කාලෙදි ඉගෙනගත්තු දේවල් නේද පුතේ අද මම ඔයාලට මේ දෙන්නේ. නේ? එදා මම මේ දේවල් ඉගෙන ගත්තේ නැත්නම් අද ඔයාලා ඉදිරියේ ලක්ෂිත සර් කියලා කෙනෙක් නැහැ නේ. අද තාක්ෂණ විද්‍යාලයේ දේශක කෙනෙක් විදියට ලෙක්චරර් කෙනෙක් විදියට මට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ අපි අධ්‍යාපනය ලැබිය යුතු අවධියේදී අධ්‍යාපනය ලබන්න ඕන. මුදල් ලිපිය යුතු අවධියේදී මුදල් උපයන්න ඕන. ඒකෙන්ද ජීවිතයේ අවදීන් නිවැරදි ලෙස අනුගමනය කරන්න ඕන. ඒ අවදීන් අනුගමනය කරද්දී අනිත් අයට වඩා ඉදිරියට යන්න ඕන. අනිත් අය දැන් මුදල් උපයන කාලේ හිතන්න ඔයා රැකියාවක් කරන කාලේ නැත්නම් ඔයා මේ සල්ලි හම්බ කරන කාලේ ගැන තව අවුරුදු 5කින් 6කින් 7කින් වේවා. එතකොට පුතේ ඔයා අනිත් අය උපයන්නේ මාසෙකට ලක්ෂ 5ක් 6ක් නම් ඔයා මාසෙකට ලක්ෂ 20ක් 30ක් මුදල් උපයන්න ඔයාට පුළුවන් වෙනවා. හැබැයි අද මුදල් උපයන්න ගියොත් ඔයාට ඒ දේ කරන්න බැරි වෙනවා. right. හරි right. තව මගෙන් ගොඩාක් ප්‍රශ්න අහනවා මම ඒවට ඉදිරියේදී උත්තර දෙන්නම්. මොකද නැත්නම් ප්‍රශ්න වලට උත්තර දෙදී දියොත් අද පාඩම මට සාකච්ඡා කරන්න බැරි වෙනවා. right. මාතෘකාව ලියාගමු. අපි මුලින්ම මාතෘකාව ලියාගමු පුතේ. right. පොදු මෙවලම් public tools. පොදු මෙවලම්. මාතෘකාව ලියන්න පොදු මෙවලම් public tools. නැත්නම් common tools කියලා ලියාගන්න. common tools. right. පොදු මෙවලම්. පොදු මෙවලම්. අපි කියනවා common tools. පොදු මෙවලම්. common tools. පොදු මෙවලම් common tools. right. පොදු මෙවලම් common tools. හරි. අපි බලමු මේ පොදු මෙවලම් common tools කොහොමද භාවිතා වෙන්නේ කියලා. ඉතින් මේකට මේ common tools කියලා මාතෘකාව මේ නම ලැබෙන්න හේතුව මේවා ගොඩක් මෘදුකාංග වල අපිට දකින්න ලැබෙන tools කිහිපයක් ගැන තමයි අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් මෘදුකාංග වල. මුලින්ම මේ new කියන එක. අපි new කියන එක බැලුවොත් අපිට පුළුවන් මෙන්න මේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංගයේ files වලට ගියහම files කියන එකට ක්ලික් කරාම අපිට පෙන්නනවා new කියලා option එකක්. මෙන්න මේ new කියන එකෙන්. මේ new ආට පේනවා ඇති මෙතනත් ඇట్లా තියෙනවා new කියලා. new කියලා කියන්නේ blank workbook එකක් නැත්නම් blank worksheet එකක් ගන්න. අලුත් පිටුවක් ගන්න කියන එක new page එකක්.
අලුත් පිටුවක් ගන්න අපි පාවිච්චි කරනවා මේ new කියන tool එක. ඒතකොට ඔයාලට පේනවාද දැන් අලුත් tool එකක් අලුත් page එකක් ආවා. මෙතන තියෙනවා මම කලින් භාවිතා කරපු page එක තියෙනවා වෙනම. මේ තියෙන්නේ මම ගනිපු අලුත් පිටුව. right මම අලුත් පිටුව close කරන්නම්. right මෙතනින් ගලුවොත් new කියන එකේ logo එක ඔයාලට පේනවා ඇති. මේ ඕනම එකක new කියන එකේ logo එක තියෙන්නේ මෙන්න මේ විදියට. අපිට අපේ අච්චුපතේ දීලා තියෙන new කියන එකේ ලාංඡනය මෙන්න මේ විදිය පොතක පිටුවක් වගේ මම උත්සාහ කරනවා ඔයාලට ඒක පෙන්වන්න Google එක හරහා new tool එකේ මට මේක හරහා නම් ගන්න බෑ මොකද එයා new කිව්වහම අලුත් tools මොනවද කියලා තමයි පෙන්වන්නේ මේක මම බැලුවේ මේක විශාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි මෙහෙම කරමු ස්ක්‍රීන්ෂොට් එකක් කරමු right දැන් ඔයාලට පේනවා ඇති මම මේ Microsoft Photoshop හරහා මේක විශාලනය කරේ මෙන්න මේ තියෙන new කියන tool එක. එතකොට අපි දැකපු මෘදුකාංගයේ අතුරු මුහුණතනේ ඕක. මේකෙදි new කියන tool එක මම පොඩ්ඩක් විශාලනය කරලා ඔයාලට පෙන්නන්න. පේනවා ඇති හැමෝටම මේ තියෙන්නේ ඔන්න ඔය new tool එකේ logo එක. right මේ තියෙන්නේ new කියන එකේ logo එක. එතකොට මේකේ තියෙන්නේ නිකන් කඩදාසි පිටුවක් නිකන් පැත්තකින් නවලා වගේ තියෙන ඔයාලට පේනවා ඇතිනේ. right එහෙනම් ඔන්න ඕක තමයි සාමාන්‍ය මෘදුකාංගයක භාවිතා වන new කියන tool එකේ logo එක. මේ logo එක මතක තියාගන්න. මේ ලාංඡනය මතක තියාගන්න. මොකද විභාගවලදී මේ ලාංඡනය තමයි ඉදිරිපත් කරන්නේ වාක්‍යයෙන් මොකක්ද කියලා අහන්නේ. තේරුණානේ? right අපි දැන් ඉදිරියේදී ටෙස්ට් එකක් පවත්වනවා විභාගයක්. දැන් මේ කොරෝනා හින්දානේ අපිට මේක පවත්වා ගන්න බැරුණේ. එතෙන්දී මම ওই වගේ දේවල් අහනවා. right ඒක පැහැදිලි නේද? මට කියන්න පුතේ new tool එක ගැන පැහැදිලිද දැන්? right හරි අපි පොදු මෙවලම් tools ඒ යටතේ ලියා ගන්න පොදු මෙවලම් public tools කියලා ලියලා ඇත්තේ අපි ඒ යටතේ පොඩි note එකක් ලියා ගමු මේ common tools යටතේ ලියා ගන්න ලියන සාමාන්‍යයෙන් බොහොමයක් මෘදුකාංගවල ඒ යටතේ ලියන්න සාමාන්‍යයෙන් බොහොමයක් මෘදුකාංගවල සාමාන්‍යයෙන් බොහොමයක් මෘදුකාංගවල දක්නට ලැබෙන tools
සාමාන්‍යයෙන් බොහොමයක් මෘදුකාංග වලට දක්නට ලැබෙන tools කිහිපයක් පහත පරිදි වේ. බොහොමයක් මෘදුකාංග වල දක්නට ලැබෙන tools කිහිපයක් පහත පරිදි වේ. පහත පරිදි වේ. right. now ඔයා මේක ලස්සනට අඳ ගන්න ඕන මෙන්න මෙහෙම. new tool එක. new tool එක. right. සරාන පෙන්නන්නම්. right. මේක අඳ ගන්න පුතේ ලස්සනට. new tool එක විතරයි. හොඳයි. ටිකක් ලොකුවට අදින්න ඕන. new tool එක අඳ ගන්න ලස්සනට. new මේක අදලා ඉවරලා කියන්න. new tool එක ඇඳද ලස්සනට අදින්න ඕන. අපේ දරුවෙක් කියනවා සර් මගේ PC එක on වෙද්දී සේරම app ටික කියලා අදහස් කරන්නේ software ටික වෙන්නේ නැති. ඔටෝ වැටෙනවා. මොකද කරන්නේ සර්? මෙහෙම වෙන්න හේතුව ඔයාගේ පරිගණකේ කවුද අපේ මේ සුකිත. මෙහෙම වෙන්න හේතුව පුතේ ඔයාගේ කම්පියුටර් එකට මට හිතෙන විදියට වෛරස් එකක් ක්‍රියාත්මක වෙන්න ඕන. වෛරස් වැඩසටහනක් පරිගණකේ ක්‍රියාත්මක වෙනවා ඕන. එහෙම නැත්නම් මෙහෙම වෙන්න හේතුව අපේ තියෙනවා මේ ස්ටාර්ට්අප් කියලා පරිගණකේ තියෙනවා ස්ටාර්ට්අප් කියලා එකක්. මෙන්න මේ ස්ටාර්ට්අප් කියන එකකින් ඔයාගේ මෘදුකාංග ටික ක්‍රියාත්මක කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මට හිතෙන්නේ වැඩි දුරටම මේකට හේතුව සුකිත වෛරස් වැඩසටහනක් මට හිතෙන විදියට ඔයාගේ කම්පියුටර් එකේ මේ වෙනකොට වෛරස් වැඩසටහනක් ඇතුල් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකින්දා මේකට කරන්න තියෙන හොඳම විසඳුම ඔයාගේ කම්පියුටර් එකේ වෛරස් වැඩසටහන ඉවත් කරගන්න එක. ඒ සඳහා ඔයාට එක්ක කම්පියුටර් එක රීසෙට් කරන්න වේවි. එහෙම නැත්නම් ඔයාට YouTube එකේ බලන්න පුළුවන් how to reset my computer කියලා ගහලා. එහෙම නැත්නම් ඔයාට කම්පියුටර් එක ෆෝමැට් කරලා අලුතෙන් Windows දාගන්න වේවි. එහෙම වුණොත් මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. සර් කම්පියුටර් වල හොඳ MSI ද Asus ද කියලා අහලා දෙනවා. Asus වලට වඩා පුතේ කවුද අපේ අහන්නේ තිවිරු. තිවිරු Asus වලට සාපේක්ෂව MSI කියන්නේ ගොඩක් හොඳම. අපි මෙහෙම ලැප්ටොප් එකක් ගැනද අහන්නේ ඩෙස්ක්ටොප් එකක් ගැනද පුතේ? ලැප්ටොප් එකක් ගැනද අහන්නේ ඩෙස්ක්ටොප් එකක් ගැනද? මම ඔය ගැන නම් කලිනුත් කතා කරලා ඇති. තිවිරුගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්.
රයිට් අපි බැලුවොත් 2021 බෙස්ට් පරිගණක නිෂ්පාදකයන් ගැන පරිගණක නිෂ්පාදක සමාගම් අතුරින් කොහොමත් ඉදිරියෙන් ඉන්නේ Apple සමාගමනේ. එතකොට එතනින් පස්සේ බැලුවොත් මෙයා කියනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් ගැන මම කියන්නේ ලැප්ටොප් නෙමෙයි ඩෙස්ක්ටොප් පරිගණක ගත්තොත් ඩෙල් සමාගම තමයි සාමාන්‍යයෙන් මේ වෙනකොට ඉදිරියෙන් ඉන්නේ. ඩෙල් පරිගණක සමාගම ඉදිරියෙන් ඉන්නවා. මේ තියෙන්නේ ඩෙල් XPX කියන ස්පෙෂල් එඩිෂන් එකෙන් අත්අයින් තමයි යාලා ඉදිරියෙන් ඉන්නේ. ඊට පස්සේ Apple ගැන කියනවා. ඊට පස්සේ මේ Alienware කියන පරිගණක නිෂ්පාදන සමාගම Alienware කියලා එකක් තියෙනවා. එතනින් පස්සේ අපිට ගන්න පුළුවන් Lenovo සමාගම මේ තියෙන්නේ Dell සමාගම ඊට පස්සේ Alienware සමාගම ඊළඟට Apple සමාගම ඊළඟට ඉන්නවා තුන්වෙනි තැනට Acer සමාගම. ඉතින් මේ සමාගම් ටික තමයි ප්‍රධාන සමාගම් අතර ඉන්නේ. හොඳයි. ওই සමාගම් ටික තමයි ප්‍රධාන සමාගම් අතර ඉන්නේ. ඉතින් Dell සමාගම Dell පරිගණක තමයි සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් පරිගණක අතරින් ඉදිරියෙන් තියෙන සමාගම වෙන්නේ. Dell පරිගණක සමාගම තමයි ඩෙස්ක්ටොප් පරිගණක අතරින් ඉදිරියෙන් තියෙන සමාගම බවට පත් වෙන්නේ. right ඉතින් right ඉතින් දරුවෝ ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් නම් මට අද උගන්වන්න වෙන්නේ නැහැ. මම අතරින් පතර උත්තර දෙන්නම් මගේ පුතේ. right අපි එමු දැන් නැවත පාඩමට. අපි ඊට පස්සේ ඒ ගැන කතා කරමු. right මේ tool එක ඇඳලානේ මට කියන්න නම් බැරුණා මේ tool එක වම් පැත්තට වෙන්න ඇඳ ගන්න කියලා. මේ ඉදිරියෙන් ලියන්න ඉඩ තියලා නේද ඇඳේ? එහෙම නේද? right ඉදිරියෙන් ලියා ගන්න ලියන්න නව ලේඛනයක් ලබා ගැනීම සඳහා නව ලේඛනයක් ලබා ගැනීම සඳහා නව පිටුවක් නව ලේඛනයක් ලබා ගැනීම සඳහා වරහන් ඇතුළේ ලියන නව පිටුවක් කියලා new page නව පිටුවක් නව ලේඛනයක් ලබා ගැනීම සඳහා වරහන් ඇතුළේ නව පිටුවක් ලබා ගැනීම සඳහා මෙම tool එක භාවිතා කරනු ලබයි. මෙම new 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 tool එක භාවිතා කරනු ලබයි. right එතකොට අලුත් පිටුවක් ලබා ගන්නවා නම් තමයි මේ new tool එක අපි පාවිච්චි කරන්නේ. එතකොට අපිට විද්‍යුත් පැතුරුම් පත මත අලුත් පිටුවක් ලබා ගන්න අවශ්‍ය නම් අපි new කියන tool එක පාවිච්චි කරනවා. right ඊළඟට අපි කතා කරන්නේ save tool එක ගැන. right ඉතින් save tool එක කියන්නේ ඔයාලට ගොඩක් හුරු පුරුදු tool එකක්. මම ඒක පෙන්නලා ඉන්නම්. ඉතින් මෙතනම තියෙනවා පුතේ ෆන්ක්ෂන් එකක් save කියලා බලන්න පුළුවන්. save සහ save as කියලා ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. save සහ save as කියලා ෆන්ක්ෂන්ස් දෙකක්. මට ඒක නම් Google ඇසුරෙන් පෙන්නන්න පුළුවන් වෙයි. මොකද මේ save tool එක නම් right සාමාන්‍යයෙන් save tool එකේදී අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ එකක් අපි ගත්තොත් right
මෙන්න මේ වගේ logo එකක් තමයි save tool එකේදී පාවිච්චි වෙන්නේ. right. මේ තියෙන්නේ මෙන්න මේ වගේ logo එකක් තමයි save කියන tool එකේදී ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. ඔයාලට මෙතනත් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ tool එකක්. save tool එක කියන්නේ මෙන්න මේ වගේ tool එකක් තමයි සාමාන්‍යයෙන් save කරනවා කියන එක නිරූපණය කරන්න පරිගණකවල භාවිතා වෙන්නේ. මෙන්න මේ වගේ tool එකක්. ඉතින් මේක ඔයාලට ගොඩක් හුරු පුරුදු tool එකක්. ගොඩක් අය දැකලා තියෙනවා මෙන්න මේ save tool එක. right. අපි එහෙනම් මේක දෙවෙනියට අඳගමු. save tool එක. එකයට එක අඳින්න වම් පැත්තට වෙන්න අඳින්න ඉස්සරහින් ලියන්න ඉඩ තියලා. හොඳේ. මම මේක අඳින්න කියන්නේ රූප සටහන් අලවනවා වෙනුවට මේක අඳින්න කියන්නේ ඔයාලට මේක හුරු වෙන්න. හොඳේ. මොකද මේ tools වල රූප සටහනක් දීලා ඔයාගේ මේ tool එක මොකක්ද කියලා අහුවොත් ඔයාලට මතක් වෙන්න ඕන. ඒ හින්දා හොඳේ. right. මේක ඉක්මනට අඳ ගන්න ඇඳලා ඉවරලා කියන පුතේ. right. ඒ අතරතුර ඔයාලගේ ප්‍රශ්න කිහිපයකට මම උත්තර දෙන්නම්. OBS Photoshop හොඳටම වැඩ කරන්න පුළුවන් ගණන් අඩු ලැප්ටොප් හරි PC හරි මොන වගේ ඒවද සර් කියලා අපේ අහලා තියෙනවා. කවුද මේක අහලා තින්නේ? යසිත් කණ්ඩුක. මෙහෙමයි යසිත්. ඔයා Photoshop කරන්න පුළුවන් මට්ටමේ ලැප්ටොප් එකක් ගන්නව නම් ඔයාට ඒ සඳහා මං හිතන්නේ ලක්ෂ එකමාරක ලක්ෂ දෙකක වගේ මුදලක් මේ කාලේ ගත වෙයි වැය වේවි. හේතුව මේ වකවානුව වෙද්දි ලැප්ටොප් වල මිල අසීමිත ලෙස වැඩි වෙලා තියෙන අවධියක් තමයි මේක. හේතුව ලංකාවට ආනයන සීමා පැනවීම හින්දා. ඉතින් ඒක හින්දා යසිත් කණ්ඩුක මේ වෙලාවේ ඔයා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගන්නවා නම් වඩාත් සුදුසු වෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගන්න එක. මොකද ඩෙස්ක්ටොප් පරිගණකයක් තුලින් මේ කාර්යයන් ටික කරගන්න පුළුවන් බොහොම අඩු මුදලකට. මම ඒ ගැන කියන්නම්. මම විශේෂයෙන් ඒ ගැන කතා කරන්නම්. මම ඒ ගැන කියන්නම් කියලා දෙන්නම්. ඊළඟට ලැප්ටොප් වලින් හොඳ මොනවද කියලා අහලා තියෙනවා. මම ඒ ගැනත් කියලා දෙන්නම්. PC එක on වෙද්දි boot වෙන වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. SSD එකක් නැතුව boot වෙන වේගය වැඩි කරගන්න අනිවාර්යෙන් ඉතින් SSD එකක් පාවිච්චි කරන්න වෙනවා පුතේ. boot වෙන වේගය වැඩි කරගන්න තව පුංචි උපක්‍රම තියෙනවා. හැබැයි ඒව එච්චර සාර්ථක නැහැ. හොඳේ. එච්චර සාර්ථක නැහැ. කම්පියුටර් එක පවර් ඔන් කරාම හිර වෙනවා. ඒ මොකද කියලා අහලා තිනවා. පුතේ අපේ සම්මන්ත්‍රණය එදා වර්ක්ෂොප් එකේදී ඔය ගැන කතා කරා. ඔයාගේ දෘಢ තැටි එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එක දෝෂ සහිත වෙලා තියෙන්නේ. ඔමේෂ් අහලා තිනවා සර් Windows ගහන්නේ නැත්නම් Windows install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් YouTube එකේ how to install Windows කියලා ගහන්න. එතකොට ඔයාට ඒකේ ස්ටෙප් සහිත වීඩියෝස් ඇති. ඒව බලලා ඔයාට කරගන්න පුළුවන්. බොහොම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. තව දරුවෙක් කියලා තියෙනවා Photoshop වලින් වැඩ කරනවා කියලා බොහොම හොඳයි. තව දරුවෙක් අහලා තියෙනවා Zoom meeting එකක audio එකක් record කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා වෙනම මෘදුකාංග ඔයාට පාවිච්චි කරන්න වෙනවා. audio recording කරන්න වෙනම මෘදුකාංගයක් පාවිච්චි කරන්න වෙනවා app එකක්. right. ඊළඟට ලැප් එකක් ඕවර්හීට් වෙනවා කියන්නේ මොකක්ද? ඕවර්හීට් වෙනවා කියන්නේ සාමාන්‍ය මට්ටමට වඩා රත් වෙන එක. ඉතින් ඕවර්හීට් වෙන්න හේතුත් අපි එදා කතා කරා. මම හිතන්නේ මේ වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙච්ච නැති දරුවෝ වෙන්න ඕන. Python study කළාට කමක් නැද්ද කියලා. කමක් නැහැ පුතේ. Adobe Illustrator කරනවා කියලා තව දරුවෙක් කියලා තියෙනවා. කවිෂා සුදුසිංහ බොහොම හොඳයි පුතේ. ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකේ කළු ඩොට් වැටෙනවා. කළු බෝල වැටෙනවා. ඇයි ඒ ඩිස්ප්ලේ ගිහිල්ලාද? ඩිස්ප්ලේ තාම ගිහිල්ලා නැහැ. ළඟදිම යාවි. දිනිති ළඟදිම ලැප්ටොප් එකට ඩිස්ප්ලේ එකක් නම් දාන්න වේවි. සර් මගේ කම්පියුටර් එක ඔන් වුණ ගමන් ඔටෝ ස්කෑන් වෙනවා. ඒ මොකද සර්? ඔයාගේ වෛරස් ගාඩ් එකෙන් තමයි ස්කෑන් වෙන්නේ පුතේ. ඒක ඉතින් හොඳයි එහෙම වෙන එක. ආට පුළුවන් වෛරස් ගාඩ් එක නවත්තලා තියන්න.
යසිත් කණ්ඩු ගහනවා ගේමින් PC i7 එක හොඳයිද? සාමාන්‍යයෙන් ගේමින් PC අපි ගනිද්දි Intel නෙමෙයි Ryzen AMD Ryzen තමයි සාමාන්‍යයෙන් අපි ගන්නෙ. සර් මට OBS වලින් පැත්තෙන් ලොගෝ එකක් දාන හැටි කියලා දෙන්නකෝ මට තේරෙන්නේ නැහැ. ඊළඟට Photoshop download කරගන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. Photoshop download කරන එක නම් ටිකක් අමාරු වැඩක් උතේ. මොකද Photoshop කියන්නේ මුදල් ගෙවලා ලබා ගන්න ඕන මෘදුකාංගයක්. සල්ලි දීලා තමයි download කරන්න ඕනේ. එහෙම නැත්නම් අර torrent වලින් download කරන එක ටිකක් අමාරු වැඩක්. ඔයා torrent වලින් download කරන්න යන්න එපා. ආයි කම්පියුටරේට virus එන්න පුළුවන්. ඒක හරියටම දැනගෙන කරන්න ඕන දෙයක්. So Blender software එකකින් PC requirement කියන්නකෝ. ඒ ගැන නම් මම දන්නේ නැහැ ඔයාගේ අහන software එක ගැන. ස්ක්‍රීන් ෂෙයා දැම්මම මාව පිටිපස්සෙන් කෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. හරි. පස්වලට උත්තර දෙන්න ගියොත් ඉවරයක් නැතුව ප්‍රශ්න අහනවානේ. හරි. රයිට් ඉතින් මම එක ප්‍රශ්නයකට උත්තර දෙන්නම්. දැන් අපි එක දිගට නෝට් එකක් ලියපු හින්දා මට හිතුණා ඔයාලගේ මෙන්න මේ ගොඩක් වැදගත් වෙන ගැටලුවක් සම්බන්ධයෙන් කතා කරන්න සහ ගොඩක් දෙමව්පියෝ වගේම ගොඩක් දරුවෝ මගෙන් අහන ප්‍රශ්නයක් ගැන මම චුට්ටක් කියලා දීලා ඉන්නම්. මොකද්ද මම කියලා දෙන්න හදන්නේ මේ ලැප්ටොප් සම්බන්ධයෙන්. ඉතින් ICT තෝරගන්නෙම ගොඩක් දරුවෝ දෙමව්පියන්ට කොන්දේසියක් දාලා. තමන්ගේ අම්මට තාත්තට කොන්දේසියක් දාගෙන තමයි ICT තෝරගන්නෙම. මොකද්ද කොන්දේසිය? ලැප්ටොප් එකක්. නේ ඉතින් ගොඩක් දෙමව්පියෝ අසරණ වෙන තැනක් තමයි ICT කරන්න ගියාට පස්සේ මේ තරගකාරීත්වයත් එක්ක මේ ලැප්ටොප් එකක් මිලදී ගැනීම. ඉතින් අද වෙද්දි ලංකාවට විදේශයන්ගේ සිට භාණ්ඩ ගෙන්වීම බොහෝ දුරට සීමා කරලා තියෙන වකවානුවක විදේශයන් ඉඳන් ලංකාවට භාණ්ඩ ගෙන්වීම ගොඩාක් දුරට සීමා කරපු වකවානුවක් මේක. ඉතින් ලැප්ටොප් වගේ දේවල් ලංකාවට මේ වෙනකොට ගෙන්වීම ගොඩාක් සීමිතයි. ඉතින් ඒකින්ද සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක පැවතිච්ච මිලට සාපේක්ෂව නූතනය වෙද්දී මිල දෙගුණයකින් තෙගුණකින් විතර වැඩි වෙලා. ඒ කියන්නේ මීට වසර 2020 වර්ෂයේ මුල මේ වගේ වකවානුව වෙද්දී ලැප්ටොප් එකක මිල තිබුණේ රුපියල් සාමාන්‍ය ලැප්ටොප් එක රුපියල් 50000ක් 40000කට වගේ තිබිච්ච ලැප්ටොප් එකක් මේ වෙනකොට රුපියල් ලක්ෂ ඉක්මවපු මුදලකට මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙම මිල ඉහළ යන්න හේතුව මේ ව්‍යාජ ලෙස මිල වැඩි වී ඉන්න හේතුව මේ වෙළඳ ව්‍යාපාරිකයන් අනුගමනය කරන කූට උපක්‍රම. එයාලගේ උපක්‍රමයක් තමයි මේ ලැප්ටොප් වල මිල ඉහළ දැමීම අධික ලෙස ලාභ ලබා ගැනීම සඳහා. උන්ට අධික ලෙස ලාභ ලබා ගැනීම සඳහා තමයි මේ වැඩේ ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒකින්ද පුතේ හොඳට මතක තියාගන්න මේ වෙලාවේ ඔයා ලැප්ටොප් එකක් මිලදී ගන්න දෙමව්පියන්ට යෝජනා කරනවා නම් ඒක ඔයා මේ වෙලාවේ කරන බොහොම මෝඩ තීරණයක්. මොකද මේ වෙලාවේ ලැප්ටොප් මිලදී ගන්න එපා කියන එක මම විශේෂයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාගේ අවශ්‍යතාවය කොච්චර ලොකු අවශ්‍යතාවයක් වුණත් මේ වෙලාවේ ඔයා ලැප්ටොප් එකක් මිලදී ගන්න යන්න එපා. හේතුව ඔයාට මිලදී ගන්න වෙන්නේ බොහොම ඇත්තටම ලැප්ටොප් එකක් ගන්න බෑ පුතේ. ඔයාට ගන්න වෙන්නේ නෝට්බුක් එකක්. ඒ නෝට්බුක් එක මිලදී ගන්න වෙන්නේ රුපියල් ලක්ෂයකට වැඩි ලොකු මුදලකට තමයි. ලක්ෂයක් ඉක්මව මුදලකට තමයි ඔයාට මේ නෝට්බුක් එකක් මිලදී ගන්න වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 30000ක 40000ක විතර වටිනාකමක් තියෙන එකක් තමයි ඔයා මේ ලක්ෂයකට මිලදී ගන්න. ඒකින්ද මේ මොහොතේ මේ අවස්ථාවේ කිසිදු විදියකින් ලැප්ටොප් මිලදී ගන්න උත්සාහ කරන්න එපා කියන ඉල්ලීම මම කරනවා. තව වසරක් විතර වගේ කාලයක් යද්දි මේ මිල සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. මේ වසංගතකාරී තත්ත්වය නතර වෙලා ලංකාවට නැවත භාණ්ඩ ආනයනය කරන තත්ත්වයටපත් වුනහම ලංකාවේ මේ ලැප්ටොප් වල තියෙන ව්‍යාජ මිල නැති වෙලා යාවි. දෙවෙනි කාරණේ එකපාරටම ලැප්ටොප් එකක් මිලදී ගන්න මේ වෙලාවේ උත්සාහ කරන්න එපා කියන පළමු කාරණේ ඒක. දෙවෙනි කාරණය තමයි ලැප්ටොප් එකක් මිලදී ගන්න එපා කියන දෙවෙනි කාරණය. දැන් මේ වෙනකොට 9 වසරේ ඉන්න ඔයා 2023 දී O level ලියන. 2023 දී ඔයා O level ලියන. ඊට පස්සේ ඔයා 2025 දී විතර 26 දී 2026 දී ඔයා A level ලියන. right? ඔයා 2026 දී විශ්වවිද්‍යාලය ගියොත් ඔයා විශ්වවිද්‍යාලය යන්නේ 2027 2030 වගේ අවුරුදු වලදී ඔයා විශ්වවිද්‍යාලේ කැම්පස් එකේ ගත කරන කාලය. එතකොට ඔයා මේ ඉතිරි කාලය අද මේ 2020 අපි තාම ඉන්නේ 2021
2021 ඉඳන් 2027 දක්වා ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර විශ්වවිද්‍යාලේ නෙමෙයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 6ක්. ආසන්න වශයෙන් තව අවුරුදු 6ක් ඔයා ගෙදර ඉඳගෙන ඉගෙන ගැනීම කටයුතු සිදු කරනවා. 2027 දී තමයි ඔයා විශ්වවිද්‍යාලය යන්නේ. එතකොට ඔයාට ලැප්ටොප් එකක් අනිවාර්යෙන්ම ඕන. ඒ ලැප්ටොප් එක ගොඩක් ප්‍රබල ලැප්ටොප් එකක් නැත්නම් ගොඩක් වේගවත් IT ඉගෙන ගන්න දරුවෙක් විදියට මම දන්නවා ඔයාලා අනිවාර්යෙන් IT ශාස්ත්‍රයෙන් තමයි ඉදිරියට යන්නේ. IT ශාස්ත්‍රයේ උපාධියකට තමයි ඔයා ගොඩක් බොහොමයක් දරුවෝ යන්නේ. වෛද්‍ය ශාස්ත්‍රය හෝ ඉංජිනේරු ශාස්ත්‍රයට ගියත් ඔයාට IT කියන එක එතෙන්දී ගොඩක් වැදගත්. මොකද වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ පරිගණක තාක්ෂණය මත රඳා පවතින වෘත්තියක්නේ අද වෙද්දී. ස්කෑන් යන්ත්‍ර මේ ස්කෑන් කරන ඒවා බෙහෙත් දෙන උපකරණ ඒ සියල්ලම පරිගණකගත උපකරණනේ. ඉතින් ඒ කියන්නේ මම ඒකයි කිව්වේ IT සම්බන්ධ උපාධියක් කියලා. එතකොට ඔයාලා තව අවුරුදු 6කින් තමයි ලැප්ටොප් එකක වැදගත්ම අවශ්‍යතාවය වෙන්නේ. මොකද ලැප්ටොප් පරිගණකයක් කියලා කියන්නේ ජංගම පරිගණකයක්. එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන්න පුළුවන් පරිගණකයක්. හැබැයි ඔයා මේ ඉදිරි අවුරුදු 6 ඇතුළත 2021 2027 අතර කාලය තුල ඔයා ලැප්ටොප් එකක් පාවිච්චි කරාට පුතේ භාවිතා කරනවා නම් භාවිතා කරාට ඔයා ඒක එහා මෙහා ගෙනියන්නේ නැහැ. ඔයා මේක ගෙදරම තියාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට මේ ගෙදරම තියාගෙන පාවිච්චි කරනවා කියලා කියන්නේ ඔයාගේ ඇත්තටම අවශ්‍යතාවය ලැප්ටොප් එකක් නෙමෙයි. ඔයාට අවශ්‍ය වෙන්නේ ඩෙස්ක්ටොප් එකක්. මොකද ඔයා ගෙදර ඉන්නේ. ඒතකොට ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක් කියන්නේ ලොකු වෙනසක් තියෙන පරිගණක දෙකක්. ලැප්ටොප් එකක් හැම වෙලාවෙම කාර්යක්ෂමතාව වේගය අඩුයි ඩෙස්ක්ටොප් එකකට සාපේක්ෂව. හොඳට මතක තියාගන්න. ඩෙස්ක්ටොප් පරිගණකයට සාපේක්ෂව ලැප්ටොප් එක කාර්යක්ෂමතාවය සහ වේගය ගොඩක් අඩුයි. එතකොට දැන් උදාහරණයක් කියනකොට කාර් එකකුයි මෝටර් සයිකල් එකකුයි වගේ. හරි? හැබැයි මේ ලැප්ටොප් එක කියන්නේ මේ සමාජය තුළ ඔයාලා අතර නිකන් අද ට්‍රෙන්ඩ් එකක්. නේ අද නිකන් ඔයාලා අතර නිකන් ආසාවක් වගේ දෙයක්. හැබැයි ඔයා ලැප්ටොප් එකක් ගන්න ලක්ෂයක් වියදම් කරනවට වඩා ඉතා අඩු මුදලකට රුපියල් 20000කට 30000කට වගේ මුදලකට ඔයාට පුළුවන් පුතේ මේ ලැප්ටොප් එකට වඩා ගොඩක් වේගවත් ගොඩක් දේවල් සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන් ෆොටෝෂොප්, ග්‍රැෆික් ඩිසයින් වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් ප්‍රබල ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගන්න. ඉතින් ඇයි අර ප්‍රබල ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේ හැකියාව තියෙද්දි ඉතා අඩු මුදලකට සාපේක්ෂව අර ලක්ෂ ගණන් දීලා ලැප්ටොප් ගන්න. මොකද තව අවුරුදු 6ක් යද්දී ලැප්ටොප් එක පරණයි. ඔයාට විශ්වවිද්‍යාලෙ ගෙනියන්න වෙන්නේ පරණ ලැප්ටොප් එකක්. ඔයාගේ අම්මට තාත්තට බැරි වෙයි එදාට තව ලැප්ටොප් එකක් ඔයාට අරන් දෙන්න. එතකොට ඔයා අතර සම වයසේ ඉඳපු අනිත් යාළුවෝ අලුත් ලැප්ටොප් ඒ වකවානුවේදී විශ්වවිද්‍යාලයට අරගෙන ඉද්දී ඔයා අවුරුදු 6ක් පරණ වෙච්ච පරණ ලැප්ටොප් එකක් එදාට 2029 දී විතර 27 දී විතර පරණ ලැප්ටොප් එකකුත් අරගෙන ආවා විශ්වවිද්‍යාලයයි. අන්න එදාට ඔයාට තේරෙයි ඔයා කරපු මෝඩකම ගැන. ඉතින් ඒකින්ද මම මේක හැමදාම ඔයාලව දැනුවත් කරන දෙයක් පන්තියේදීත් මේ වෙලාවේ ඔයාලා ලැප්ටොප් මිලදී ගන්න හෝ ලැප්ටොප් එකක් අරන් දෙන්න කියන එක කරන්න එපා. හරි? ඒකට හේතුව ලැප්ටොප් එකක් මේ වෙලාවේ ඔයාට අවශ්‍ය නැහැ පුතේ. ඔයාට ලැප්ටොප් පරිගණකයක් නෙමෙයි. ඔයාගේ පරිගණකයක් නැත්නම් ඔයා ඩෙස්ක්ටොප් පරිගණකයක් ඒ වෙනුවට මිලදී ගන්න උත්සාහ කරන්න. ඒකත් ඇත්තට අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. හරි? එතකොට ඒ තිබුණා හොඳටම ඇති. right right හරි. ඉතින් ඔයාලගේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කියොත් නම් මට අද උගන්වන්න වෙන්නේ නැහැ. අපි යමු අපේ ඊළඟ ලියන්න අපි ඇන්දේ රූප සටහන සේව්නේ. සේව් කියලා ලිව්වද? සේව් කියලා ලිව්වද? ඔය ඇඳපු ටූල් එක ඉස්සරහින් ලියන සේව් කියලා. සේව් කියලා ලියලා ඉස්සරහින් ලියන පුතේ. දැන් මේ සේව් ටූල් එක පාවිච්චි කරන්නේ සේව් කරන්න. ඒ කියන්නේ පරිගණක මතකයේ තුල ගබඩා කරන්නනේ නේ. ලියන්න සකස් කරන ලද ලේඛනය 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 පරිගණකය තුල ගබඩා කිරීමට සකස් කරන ලද ලේඛනය පරිගණකය තුල ගබඩා කිරීමට වරහන් ඇතුලේ සේව් ගබඩා කරනවාට අපි සේව් කරනවා කියලා කියන්නේ නේ පරිගණකය තුල ගබඩා කිරීමට සේව් සකස් කරන ලද ලේඛනය පරිගණකය තුල ගබඩා කිරීමට සේව් මෙම ටූල් එක භාවිතා කරනු ලබයි සකස් කරන ලද ලේඛනය පරිගණකය තුල ගබඩා කිරීමට මෙම ටූල් එක භාවිතා කරනු ලබයි මෙම ටූල් එක භාවිතා කරනු ලබයි සකස් කරන ලද ලේඛනය පරිගණකය තුල ගබඩා කිරීමට මෙම ටූල් එක භාවිතා කරනු ලබයි. right. හරි නේද?
සේව් කරන්න අපි පාවිච්චි කරන මේ ටූල් එක. දෙවෙනි ටූල් එක. අපි මේවා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව බලමු. රයිට්. තුන්වෙනි ටූල් එකට අපි යමු. රයිට්. ඕපන් කියන ටූල් එක. ඕපන් කරනවා කියන්නේ අපි කලින් සේව් කරලා තිබිච්ච එකක් නැවත විවෘත කරගන්නවා පුතේ. දැන් අපි මොනවා හරි විද්‍යුත් පැතුරුම්පත් අපි උදාහරණයක් ආශ්‍රයෙන් බලමු. රයිට්. බලන්න මම උදාහරණයක් ඇසුරෙන් මේක කියලා දෙන්නම්. මම ගන්නවා මගේ විද්‍යුත් පැතුරුම්පත අරගෙන මම සකස් කරමින් ඉඳපු එකේ මම පොඩි ටේබල් එකක් හදා ගන්නම්. උදාහරණයක් විදිහට මම හදනවා වගුවක් number ඊට පස්සේ මම name ඊට පස්සේ මම ගන්නම් subjects marks කියලා ගන්න. අරගෙන පුතේ මම ගන්නවා මට පුළුවන් මෙන්න මෙතනින් අල්ලලා මේවයි මේ දිගපළල හදා ගන්න. මම ගන්නවා number 1 අපි හිතමු අපි ගමු අපේ දරුවෝ කිහිප දෙනෙක්ගේ නම්. එතකොට මට ලේසි. අපි ගමු මුලින්ම අමීෂා. මට අන්තිමට මෙසේජ් එකක් එපු දරුවා ක්ලාස් කීයටද ඉවර වෙන්නේ කියලා අහලා තියෙනවා. අපි 11ට 12ට විතර ඉවර කරමුනේ අමීෂා. right. අපි ගමු subject එකක් science. අපි හිතමු අපේ අමීෂාට science වලට ගිය පාර exam එකේ ලකුණු 95ක් තිබුණා කියලා. අපි ගමු තව ඊළඟට ඉන්නවා දුලන්ස. අපි හිතමු එයා ICT වලට මාක්ස් එයාට තිබුණා 89ක්. ඊට පස්සේ අපි ගමු තිවිරු. මට ඔය මැසේජස් එවන දරුවන්ගේ නම් තමයි මම මේ ගන්නෙ. හොඳේ. අපි ගමු එයාට සබ්ජෙක්ට් එකක් අපි ගමු maths. පිටුම් maths වලට එයාට ලකුණු 74ක් තිබුණා. මේ එක්සැම්පල් ගන්න උදාහරණ හොඳේ. right. ඊළඟට කවිඳු. අපි හිතමු කවිඳු වලට සිංහල වලට ලකුණු 98ක් තිබුණා. ඔය විදිහට මම උදාහරණ කිහිපයක් ගත්තා. right. ඔන්න උදාහරණ කිහිපයක් ගත්තා. අරගෙන මම මේක මෙන්න මේ විදිහට data ටික select කරලා මෙන්න මෙතන තියෙනවා border කියලා option එකක්. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මම border එකක් දාගන්නවා. ඔන්න දැන් වගුවක් නිර්මාණය කරගත්තා. මට ඕන නම් මෙතනින් අල්ලලා මේ වගුවේ මෙන්න මේ කෝෂවල ප්‍රමාණය මට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ওই විදිහට ඊළඟට මට පුළුවන් මේවා නිකන් මෙන්න මේ විදිහට මැදින් තියෙන විදිහට මේ වගේ හදාගන්න. මේවා ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මේ මාතෘකා ටික විතරක් select කරලා අපිට ඕන නම් පුළුවන් මේවා colors එහෙම change කරගන්න මාතෘකාවල. අපිට අවශ්‍ය දේවල් වල colors change කරගන්න වගේ දේවලුත් කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට වගුවක් නිර්මාණය කරගෙන ඉවර වෙලා මම ඊට පස්සේ මේක මෙන්න මෙතනින් save කරනවා. ඔයාලට පේනවා ඇති මම යනවා save option එකට. එහෙම නැත්නම් මෙන්න මෙතනක් තියෙනවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ save button එක. අර අපි ඉස්සෙල්ලා ඇඳපු save button එක මෙතනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මම ගිහිල්ලා මෙතෙන්ට ගිහලා save කරනවා. save කරන්න ඇහුවාම එයා අහනවා කොහෙද මේක save කරන්නේ. මම කියනවා මගේ කම්පියුටර් එකේ this PC එකේ ගිහිල්ලා මගේ කම්පියුටර් එකට ගිහිල්ලා මම browse click කරනවා. මම තෝරගන්නවා මගේ desktop එකේ මගේ කම්පියුටර් එකේ desktop එක තෝරගත්තා. මේක ගන්නවා. desktop එක තෝරගෙන desktop එකේ අලුත් folder එකක් මම create කරගන්නවා. මම ඉතින් මම create කරපු folder එකක් තියෙනවා. මම මේක delete කරනවා. grade 9 කියලා මම කලින් හදපු folder එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම මේ grade 9 folder එකට ගිහිල්ලා මෙතන තියෙනවා ICT test spreadsheet 1 කියලා. මම මේක save කරනවා. right.
මම මේක සේව් කරා. මම මේ සේව් කරපු එක ක්ලෝස් කරොත් අපිට පේනවා ඇති right. එතකොට මගේ ඩෙස්ක්ටොප් එකේ මම හදාගන්න ෆෝල්ඩර් එක grade 9 ෆෝල්ඩර් එක ඕපන් කරගත්තොත් මම මේ තියෙන මගේ ෆෝල්ඩර් එක grade 9 ෆෝල්ඩර් එකේ මම මේ බොහොම සරලව කියලා දෙන්නේ මූලික අධ්‍යයනයේ ඉඳලා හැම දෙයක්ම මගේ මොනිටර්ස් කිහිපයක් මේ කම්පියුටරේ සම්බන්ධ කරලා තියෙන හින්දා සමහරවිට වෙන මොනිටර් එකකින් ඕපන් වෙන්නේ ඒක ඔයාලට පේන්නේ නැත්තේ මේ වෙන මොනිටර් එක තිබිලා මම ඇදලා ගත්තේ ඉතින් මම හදපු Excel sheet එක මේ තියෙන්නේ මම සේව් කරපු එක මට පුළුවන් මේක මත ඩබල් ක්ලික් කරලා මේක විවෘත කරගන්න ඔන්න ඕක තමයි ඕපන් කරනවා කියලා කියන්නේ මෙහෙම ඩබල් ක්ලික් කරලා විවෘත කරගන්නත් පුළුවන් ඔය විදියට විවෘත කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් මට පුළුවන් පුතේ මම මේක මෙතනින් ක්ලෝස් කරොත් දැන් ඔයාලට පේන මෙතන Excel sheet එකක් නැහැ. මම file වලට ගිහිල්ලා open කියලා tool එකක් තියෙනවා. අර මම ඉස්සෙල්ලා පෙන්නුවා tools අතර ඔයාලට පේනවා ඉතින් මේ තියෙන open tool එකේ logo එක ඔයාලට පේනවනේ. මේ විදියට මේ තියෙන open tool එකේ logo එක මේ වගේ මෙන්න මේ open tool එකට ගිහිල්ලා browse වලට ගිහිල්ලා අර මතක ඇති මම මගේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ grade 9 folder එකේ මේ තියෙන මම සේව් කරපු එක මට ඒක ওই විදියට විවෘත කරගන්න පුළුවන්. right. එහෙනම් අපි ලියාගමු open tool එක ගැන. right. ලියන්න open tool එකේ logo එක ඇඳේ නෑ නේද? open tool එක ඇඳද අපි? පුතේ මට කියන්න ඕපන් ටූල් එක අපි ඇඳද? ඇඳේ නෑනේ. රූපේ ඇඳේ නෑ. රයිට්. රූපේ ඇඳලා ඉන්න ඕන. රයිට්. මේක ඇඳ ගන්න පුතේ. මෙන්න මේ ෆයිල් එකක් වගේ තියෙන ෆයිල් එකක් කරලා වගේ තියෙන්නේ. මේක ඇඳ ගන්න ඉක්මනට. ෆයිල් එකක් කරලා වගේ තියෙන්නේ. රූප සටහන ඒක ඇඳ ගන්න ඉක්මනට. ඇඳලා ඉවරලා කියන්නේ මේ ෆයිල් එකක් වගේ තියෙන රූප සටහන ඇඳ ගන්න තුන්වෙනි රූප සටහන විදියට ඇඳලා ඉවරයිද පුතේ? හරිනේ. හරි. අපි ලියාගමු ඒක ඉදිරියෙන් ලියන්න කලින් සකස් කර සේව් කරන ලද ලේඛනයක් 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 නැවත විවෘත කර ගැනීමේදී කලින් සකස් කර සේව් කරන ලද ලේඛනයක් නැවත විවෘත කර ගැනීමේදී කලින් සකස් කර සේව් කරන ලද ලේඛනයක් නැවත විවෘත කර ගැනීමේදී කලින් සකස් කර සේව් කරන ලද ලේඛනයක් නැවත විවෘත කර ගැනීමේදී
මෙම ටූල් එක භාවිතා කරනු ලබයි. කලින් සකස් කර සේව් කරන ලද ලේඛනයක් නැවත විවෘත කර ගැනීමේදී මෙම ටූල් එක භාවිතා කරනු ලබයි. මෙම ටූල් එක භාවිතා කරනු ලබයි. right. ඉතින් ඔන්න ඔය කතා කරපු new save සහ open කියන tools ගැන ඔයා මේ වෙනකොටත් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපිට ඊළඟට කතා කරන්න තියෙන මෙන්න මේ print preview කියන tool එක. right. එතකොට අපි දැන් මේ කතා කරපු මෙන්න මේ tools තුන ඔයා මේ වෙනකොටත් දන්නවා වෙන්න පුළුවන්. ඒත් අපි ඊළඟට කතා කරන්නේ මෙන්න මෙතන මේ තියෙන print preview tool එක ගැන. මෙන්න මේ print preview tool එක මෙන්න මේ tool එක ටිකක් පාට අලුත් වෙන්න පුළුවන්. මොකද්ද මෙන්න මේ මුද්‍රණ පෙර දසුන් බලා ගන්නවා කියලා කියන්නේ. right. අපි ඒ ගැන බලමු. මොකද්ද මේ කියන print preview tool එක. right. print preview tool එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් මම මේ කලින් සකස් කරගත්තු විද්‍යුත් පැතුරුම්පත නැවත මේ විදිහට විවෘත කරගත්තොත් මේ තියෙන්නේ මම සකස් කරපු විද්‍යුත් පැතුරුම්පත එහෙම නැත්නම් අපි මේකට කියනවා ස්ප්‍රෙඩ්ෂීට් එක කියලා. ස්ප්‍රෙඩ්ෂීට් එක මට මේක මුද්‍රණය කරගන්න ඕන. මට print කරගන්න ඕන. ඒතකොට මම මේ සඳහා යන්න ඕන පුතේ file වලට ගිහිල්ලා print කියන option එක select කරන්න ඕන. right. ඒතකොට මම print කියන option එක select කරාම ආර පේනවා මෙන්න මෙතනින් මෙන්න මේක තමයි අපි කියන්නේ print preview එක කියලා. print preview එක. මුද්‍රණ පෙර දසුන්. මේක ගොඩක් වැදගත්. මොකද පුතේ ආර පේනවා මම සකස් කරපු table එක වගුව බොහොම පුංචියට තමයි මෙතන පෙන්නන්නේ. බොහොම පුංචියට. එතකොට මම මේක මුද්‍රණය කරගත්තාම මගේ කොලේ වැඩි හරියක් හිස්. මේ පේනවා කොලේ වැඩි හරියක් හිස් අවකාශයක් තියෙන්නේ. එතකොට මට ඇත්තටම ඕන මේක මෙහෙම නෙමෙයි. මට මේ වගුව මම මේ සකස් කරා වගේ මට ඕන මගේ කොලේ පුරා තියෙන බොහොම ලොකුවට තියෙන. ඉතින් එහෙනම් මට අන්න print preview කියන එක ගොඩක් වැදගත්. අන්න එහෙනම් මම මෙන්න මේ වගුවට අදාළ කොටස විතරක් select කරගෙන මම print කියන option එකට ගිහිල්ලා පුතේ මට පුළුවන් මෙන්න මේ තියෙන print preview එකනේ. මේ print preview එක ඇසුරෙන් මෙන්න මෙතන තියෙන මේ settings වලින් පුළුවන් මම දානවා print selection. ඒතකොට print selections කියන එකට මම ගිහිල්ලා ඊට පස්සේ මට මේක විශාලනය කරගන්න පුළුවන් මට අවශ්‍ය ප්‍රමාණයට. මම දානවා මෙතනින් sheet එකට පිට වෙන්න print කරලා දෙන්න කියලා portrait එක landscape දාගන්නවා. right. මට ටිකක් මෙතනින් අකුරු ප්‍රමාණය විශාලනය කරගන්න වෙයි. දැන් බලමු අපි print ඔයාලට පේනවා කලින් පෙන්නුවට වඩා ටිකක් මේ වගුව ඊට වඩා ටිකක් විශාල වෙලා නිරූපණය වෙනවා කලින් තිබුණට වඩා. ඉතින් මේ විදියට මට අවශ්‍ය ප්‍රමාණයට මම මේක සකස් කරගන්න ඕනේ. ඒතකොට මට පුළුවන් මෙතනින් පිටුවේ ප්‍රමාණය නැත්නම් මේක මෙහෙම පිටුවේ උස අතටද මුද්‍රණය වෙන්න ඕන. එහෙම නැත්නම් මට මේක මේ පිටුවේ මෙන්න මේ දිග අතටද මුද්‍රණය වෙන්න ඕන කියලා තෝරගන්න පුළුවන්. එතකොට මේ විදියට මට අවශ්‍ය තැන මේක මුද්‍රණය කරන්න ඕන තැන ඒ වගේ මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදියට සිලෙක්ට් කරපු කොටස විතරද මුද්‍රණය වෙන්න ඕන. එහෙම නැත්නම් මුළු පිටුවම මුද්‍රණය වෙන්න ඕනද? මේ විදියට මට තෝරගන්න පුළුවන් මට අවශ්‍ය ප්‍රමාණය මුද්‍රණය කරගන්න ඕන අවශ්‍ය ප්‍රමාණයන් කොහොමද කියලා. ඉතින් මෙන්න මේක තමයි print preview එක කියලා කියන්නේ. print preview එක කියලා කියන්නේ අපිට මුද්‍රණයක් සිදු කරන්න කලින් මුද්‍රණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා පෙන්වන එක තමයි print preview කියලා කියන්නේ. right. print preview. right. මෙන්න මේ logo එක අදගම මෙතන ඔයාලට පේනවා අත්කාචයක් වගේ logo එකක් එක්ක මේක පෙන්වන්නේ. පිටුවක් තියෙනවා. පිටුවට උඩින් අත්කාචයක් වගේ එකක් තියෙන ආකාරයක් තමයි මේකේ logo එක විදියට අපිට නිරූපණය වෙන්නේ. right. මේකත් අදගන්න ඉක්මනට ඊළඟ රූපේ විදියට මේක කොලයක් තියෙනවා හිස් කොලයක්. ඒ කොලයට උඩින් අත්කාචයක් වගේ එකක් තියෙන විදියට තමයි පෙන්눔 කරන්නේ.
right. මේක අද ගන්න ඉක්මනට. සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එක ප්‍රයිස් කොහොමද කියලා අහලා තියෙනවා අබිරු i5 වගේ එකක්. පුතේ ඔයාලා ඩෙස්ක්ටොප් කම්පියුටරයක් i5 එකක් ගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 40000කට විතර වගේ. SSD එකක් එක්ක ගන්න පුළුවන්. මට කෝල් එකක් දෙන්න අබිරු මම ඔයාලට වැඩි විස්තර කියන්නම් කොහොමද ඔයා මේ ඩෙස්ක්ටොප් එක සකස් කරගන්න ඕන කියලා. හොඳයි. ඒක ඔයාලට assemble කරගන්න පුළුවන් ඔයාටම. right ඉසුරින්දි ඉවරයි කියලා වල තියෙනවා අනිත් දරුවොත් ඉවරයිද මේක ඇඳලා ප්‍රොෆෙසර් අහන ඇඳලා ඉවරයිද හරි අඳින්න කාලය තියෙනවා අඳින්න හැමසරේ හරිනේ right තව දරුවෙක් අහනවා ලැප්ටොප් ඩිස්ප්ලේ ලැප්ටොප් එකේ බ්‍රෑන්ඩ් එකට අනුව වෙනම තියෙනවද ඔව් පුතේ බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනවා හොඳේ right තව දරුවෙක් අහනවා ගේමින් PC එකක් අපිටම හදා ගන්න පුළුවන්ද කියලා ඔව් අනිවාර්යෙන් ICT කරන ළමයෙක් විදියට ඔයාට පුළුවන් වෙන්න ඕන මේ වෙනකොට කම්පියුටර් එක assemble කරගන්න හරි right ලියන්න මෙන්න මේ මුද්‍රණ පෙරදසුන් කියන එක ඉස්සරහින් print preview කියලා ලිව්වද මං ලියන්නම් print preview right print preview ලියන්න සකස් කරන ලද ලේඛනයක් සකස් කරන ලද ලේඛනයක් මුද්‍රණය කිරීමට පෙර 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 එය මුද්‍රණය වන ආකාරය බලා ගැනීම නැත්නම් එය මුද්‍රණය වන ආකාරය සකස් කිරීම සඳහා 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 මෙය භාවිතා කරයි. එය මුද්‍රණය වන ආකාරය සකස් කිරීම සඳහා මෙය භාවිතා කරයි. එය මුද්‍රණය වන ආකාරය සකස් කිරීම සඳහා මෙය භාවිතා කරයි. right. මේ print preview ගැන කතා කරේ. right. ඉතින් පුතේ ගොඩක් කලා ඉගෙන ගත්තු හින්දා නෝට් එකක් ලියපු හින්දා පොඩි කතාවක් ගොඩක් දරුවෝ මට මගෙන් ඉල්ලීමක් කරා ගිය සතියේ කතාවක් කියන්න කියලා. right. ඉතින් මම අද කියලා කියන්න හදන්නේ බොහොම වැදගත් දෙයක් ගැන. ඔයා සතු ශක්තිය ඔයා හඳුනා නොගැනීම ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. තමන් සතු ශක්තිය තමන් හඳුනා නොගැනීම. එහෙනම් හැමෝම හොඳ අවධානයෙන් අහගන්න අද මම මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. right. තමන් සතු ශක්තිය තමන් හඳුනා නොගැනීම.
දැන් උදාහරණයක් ගන්නම් මම මෙහෙම. මම ඔයාලට යෝජනාවක් කරනවා මීට කලිනුත් මේ යෝජනාව කරලා ඇති. පුතේ අයිලන්ඩ් ෆස්ට් ඔයා 2023 සාමාන්‍ය පෙළ විභාගෙදී ලංකාවේ පළවෙනියා වෙනවා කියලා ඉලක්කයක් ඇතුව ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න කියලා. නේ ලංකාවෙන් පළවෙනියා වෙන්න. ඒතකොට ඔයාට පැවරෙනවා විෂයන් 9ක් 10 වසර සහ 11 වසර යටතේ ඔයාට පැවරෙනවා විෂයන් 9ක්. ඒතකොට මේ විෂයන් 9ටම ලංකාවේ වැඩිම ලකුණු අරගෙන ලංකාවේ පළවෙනියා වෙන්න කියන අභියෝගය මම ඔයා වෙත පවරනවා. ඉතින් මේ අභියෝගය පවරද්දී ඔයා සමහර විට තමන් කෙරෙහි ආකල්පමය මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. හාපෝ සර් මට ඒක කරන්න බෑ. මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න බෑ. මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕනත් නෑ. මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න ඕන නෑ. මට අයිලන්ඩ් ෆස්ට් වෙන්නත් බෑ කියලා බොහොමයක් සිසුන් තමන් තුළ මානසිකත්වයක් ඇති කරගන්නවා කියන එක මම දන්නවා. අන්න ඒ ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. කොහොමද අයිලන්ඩ් ෆස්ට් වෙන්නේ? ඇයි අපි අයිලන්ඩ් ෆස්ට් වෙන්න බය? මම මේ සඳහා උදාහරණයක් විදිහට ගන්නවා. ඔයාලා හොඳින් හඳුනන සතුන් දෙන්නෙක් ගැන. ඔයාලා හොඳින් හඳුනන සත්වයන් දෙදෙනෙක් ගැන මම උදාහරණයකට ගන්නවා. මට දරුවෙක් කියලා තිනවා අමීෂා විනාඩි 10කට කලින් ක්ලාස් එක නවත්තන්න පුළුවන්ද? ස්කූල් එකේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා කියලා. මම මගේ මේ ලෙසන් එකේ වීඩියෝ එක දෙනවා පුතේ. ඔයාට අවශ්‍ය වෙලාවට ඔයාට ලීව් වෙන්න පුළුවන්. හොඳයි. රයිට්. මේ මොකෙද්ද පුතේ? මේ මොකෙද්ද? ස්කූල් ක්ලාස් තියෙන්නේ 8:30ට කියලා. මම මේක ක්ලාස් එක අද 8 වෙදි නතර කරනවා පුතේ. හොඳයි. රයිට්. මේ මොකಾದ? ටයිගර් කොටියා. ඊළඟට මෙයා මෙයා මේ කවුද පුතේ? මුවා. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මේ දෙන්නගෙන් වඩා බලවත් කවුද? මේ දෙන්නගෙන් වඩා බලවත් කවුද? කොටියා සහ මුවා කියන මෙන්න මේ සත්වයන් දෙදෙන අතරින් වඩා බලවත් සත්වයා කවුද? right. ඔයාලා මට උත්තර දෙනවා කොටියා සහ මුවා කියන මෙන්න මේ සත්වයන් දෙදෙන අතරින් වඩා බලවත් සත්වයා වෙන්නේ කොටියා. ඉතින් අපි කවුරුත් දන්න හඳුනන දෙයක් තමයි ඕක. මේ දෙන්න අතරින් මෙන්න මේ සත්වයන් දෙදෙන අතරින් වඩා බලවත් සත්වයා බවට පත් වෙන්නේ කොටියා. එහෙම නේද? ඒක අපි දන්න දේ. හැබැයි ඔයා දන්නවද පුතේ? විද්‍යාත්මකව විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වලා තියෙනවා මේ දෙන්න අතරින් හැම අතින්ම වඩා බලවත් සත්වයා වෙන්නේ මුවා. එහෙම නැත්නම් ඩියර්. right? ඔයා මෙතෙක් නොදන්න කාරණය තමයි මේ කොටියා සහ මුවා කියන මේ සත්වයන් දෙදෙනා අතරින් වඩා බලවත් සත්වයා විදිහට අපි හඳුනගෙන ඉන්නේ කොටියා. අපි හිතන්නේ කොටියා තමයි ප්‍රබලයා කියලා. හැබැයි විද්‍යාඥයන් පරීක්ෂණ කළා තියෙනවා මේ පරීක්ෂණ අතරින් වඩාත්ම බලවත් සත්වයා බවට පත් වෙන්නේ මුවා. ඔයාට එහෙම කියද්දී ඔයා පුදුම වෙනවා ඇති. නේ? ඔයාට එහෙම මම කියද්දී ඔයා පුදුම වෙනවා ඇති සර් කොහොමද කියන්නේ මුවා ප්‍රබලයා කියලා. හැමතිස්සෙම කොටියාගේ ගොදුරක් බවට පත් වෙනවා නේද මුවා? එහෙම හිතනවා ඇති. ඔව්. ඒකට හේතුව තමයි පුතේ මම කතා කරන්නේ අද. මේ මුවා කියලා කියන්නේ ඔයා දන්නවද සාමාන්‍යයෙන් මුවෙකුට දුවන්න පුළුවන් වේගය ගැන. හරි? මේ සාමාන්‍ය මුවෙකුට ඌට දුවන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 80ක් විතර. පැයකට කිලෝමීටර් 80ක වේගයෙන් පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ওই මුවාට දුවන්න පුළුවන් පුතේ. ඒ තරම් වේගවත්. ඒ වගේම මේ මුවාගේ මේ හනුවල තියෙන
දත් ගොඩක් ශක්තිමත්. ඒ වගේම මුවාට තියෙනවා ආයුධයක්. මුවාට තියෙනවා ආයුධයක්. එයාට බොහොම ශක්තිමත් තියුණු අන් දෙකක් තියෙනවා. නේ? මුවාට ශක්තිමත් තියුණු අන් දෙකක් තියෙනවා. ඒතර මම පොයින්ට්ස් 3ක් කිව්වා. මොකද්ද පොයින්ට්ස් 3? මුවාට දුවන්න පුළුවන් වේගය පැයට කිලෝමීටර 80ක වේගයක්. ඒ වගේම එයාගේ හනු ගොඩක් ශක්තිමත්. වගේම එයාට ආයුධයක් තියෙනවා. එයාට අන් දෙකක් තියෙනවා. එයාගේ ප්‍රතිවාදියාට පහර දෙන්න. හැබැයි ඔයා දන්නවා මෙහෙම කියද්දි සිංහයෙකුට එහෙම නැත්නම් කොටියෙකුට ඒ වගේ ආයුධයක් නැහැ. එයාට තවත් කෙනෙකුට පහර දෙන්න ආයුධයක් එයාට අන් තියනවද? නැහැ නේද? එයාට අන් දෙකක් නැහැ. එතකොට මේ අන් දෙක කියන්නේ හරියට පිහියක් වගේ. මේ උල් වෙච්ච පිහියක් වගේ මේ අන් දෙකෙන් අනින්න පුළුවන්. එතකොට කොටියට මේ වගේ කිසිදු ආයුධයක් නැහැ. හැබැයි ඒ වගේම ඔයා දන්නවද කොටියට දුවන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 50ක් විතර. කොටියට දුවන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 50ක විතර වගේ වේගයක්. මේ වෙනස මේ දෙන්නගේ අතර වෙනස පැයට කිලෝමීටර් 30ක්. පැයට කිලෝමීටර් 30ක විතර වෙනසක් තියෙනවා මෙයාට දුවන්න පුළුවන් වේගය. එතකොට දැන් ඔයාට ප්‍රශ්නයක් මතුවෙනවා ඇති මේ තරම් තමන්ටම ආයුධයක් තියෙන තමන් සතු ආයුධයක් තියෙන අන් දෙකක් තියෙන බොහොම තියුණු ආයුධයක් තියෙන ඒ වගේම පැයට කිලෝමීටර් 80ක විතර වේගයකින් දුවන්න පුළුවන් මුවාව ඇයි ඔයා දුර්වලයෙක් විදියට කිව්වේ? ඇයි පුතේ ඔයා ඊට වැඩිය ප්‍රබලයෙක් විදියට කොටියව සැලකුවේ? මම ප්‍රශ්නයක් අහනවා. ඇයි ඔයා කොටිය ප්‍රබල චරිතයක් විදියට කියන්නේ? ඔයා කොටිය ප්‍රබල චරිතයක් විදියට හඳුන්වන්න හේතුව මොකද්ද? මට කියන්න ඔයාගේ හේතුව. රයිට්? දැන් ඔයාට හේතුවක් නැහැ කියන්න. එහෙම නේද? දැන් කියන්න හේතුවක් නැහැ. පැයට කිලෝමීටර් 50ක වේගය තමයි යාගේ උපරිම වේගය. ඔයා දන්නවා කොටියා කියන්නේ එහෙනම් තඩි චරිතයක් නේ? කොටියෙක් කියලා කියන්නේ පුතේ මම මෙතන මේ රූප සටහන නැවත ඔයාට පෙන්නුවොත් මේ කොටියෙක් කියන්නේ මුවෙකුට සාපේක්ෂව මේ එන තඩි ගෝත ඩයල් එකක්. එහෙම නේද? මෙයා බලන්න මෙයා එන විශාලයිනේ. ශරීර ප්‍රමාණය ටිකක් මහතයි. කොටියා කියන එක්කෙනා ටිකක් මහතයි. හැබැයි ඊට සාපේක්ෂව මුවෙක් කියලා කියන්නේ මුවා කියලා කියන්නේ බොහොම එහෙම මහා දැවැන්ත ශරීරයක් තියෙන කෙනෙක් නෙමෙයි. බොහොම ශක්තිමත්. බලන්න මෙයාගේ කකුල් පාදවල දිග මෙයාට වේගෙන් දුවන්න පුළුවන් වෙන දිග පාද පිහිටලා තියෙනවා. එයාට බොහොම තියුණු අන් දෙකක් පිහිටලා තියෙනවා. හැබැයි මෙයාට එහෙම කිසිදු දෙයක් නැහැ. හරි? මෙයා ටිකක් මෙයාගේ කකුල් එච්චර දිගත් නැහැ. කකුල් මහතයි. හරි? එතකොට මෙයා එච්චර එහෙම දිග නැති කොටියෙක් කියලා කියන්නේ ටිකක් අලස සත්ත්වෙක්. හැබැයි මුවා කියලා කියන්නේ එහෙම නෙමෙයි. බොහොම අවදානෙන් ඉන්න බොහොම එයාට හැකියාවන් ගොඩක් තියෙන සත්ත්වෙක්. රයිට්. ඉතින් ඔන්න ඔය ගැන තමයි මම කතා කරන්නේ පුතේ. රයිට්. හැබැයි අපි දැකලා තියෙනවා හැම වෙලාවෙම මුවා කොටියට ගොදුරු වෙනවා. අන්න මේ මුවා වගේ තමයි පුතේ ඔයාලත්. හරි? ඔයාලා සතු ශක්තියින් හඳුනගෙන නැහැ පුතේ. ඔයාලා තවමත් ඔයාලා සතු ශක්තියින් හඳුනගෙන නැහැ. ඔයාට වැඩිය ප්‍රබල චරිත ගැන හිතන් ඉන්නවා. ඔයාට වැඩිය දක්ෂයයි සම්මත පිරිසක් ගැන ඔයා හිතන් ඉන්නවා. ඔයා හැම වෙලාවෙම හිතනවා පුතේ අර අහවල් යාළුවා, අර පන්තියේ ඉන්න අහවල් ළමයා ඔයාට වැඩිය දක්ෂයෙක්. ඔයාට වැඩිය විශිෂ්ටයෙක් කියලා හිතනවා. හැබැයි ඇත්තම යථාර්ථය පුතේ, ඇත්තම කතාව ඔයා හරියට මුවෙක් වගේ. ඔයා සතු ශක්තියින් හඳුනගත්තු නැති පුද්ගලයෙක් ඔයා. ඔයා සතු විශේෂ වූ විශිෂ්ට වූ ගුණාංග නැත්නම් විශිෂ්ට වූ ලක්ෂණ, ඔයාට විශිෂ්ට වූ හැකියාවන් තියෙනවා. ඔයා ඒවෙන් ප්‍රයෝජන ගන්න. දැන් මම කියන්නම් ඇයි කොටියට හැමතිස්සෙම මුවා ගොදුරක් වෙන්නේ? ඒකට හේතුව පුතේ මුවා ඌගේ ශක්තිය හඳුනගෙන නැහැ. දැන් උදාහරණයක් කොටියෙක් මුවෙක් පස්සේ එලවන් එනවා කියලා හිතන්න. කොටියා මුවාගේ පස්සේ එලවන් එද්දි පුතේ මුවා හැම වෙලාවෙම බලන කොටියා එනවද කියලා. මුවා හැම වෙලාවෙම හැරි බලනවා කොටියා එනවද කියලා. එතකොට මුවාට ඔහුගේ ශක්තිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න ලැබෙන්නේ නැහැ. මෙයාට පැයට කිලෝමීටර් 80ක වේගෙන් දුවන්න පුළුවන් වුණත් එයාට ඒ උපරිම වේගය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයාට ඒ උපරිම වේගයෙන් දුවන්න ලැබෙන්නේ නැහැ. මොකද එයා හැමතිස්සෙම කොටියා දිහා බල දුවන්නේ. එයා හැමතිස්සෙම කොටියා දිහා බල දුවන්න ගියාම නිකම් එයා කොටියාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි රහස. ඒ වගේම මුවා කිසිම වෙලාවක එයාගේ අන් දෙක පාවිච්චි කරලා කොටියාට පහර දෙන්න උත්සාහ කරන්නේත් නැහැ පුතේ. එයා කොටියා දැක්ක ගමන් දුවන්න පටන් ගන්නවා. එයා මොකද්ද කරන්නේ? කොටියා දැක්ක ගමන් දුවන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එයා මොන වෙලාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ කොටියට පහර දෙන්න. එයා එයාගේ තියුණු අංග පාවිච්චි කරලා කොටියට පහර දෙන්න ඉදිරිපත් වුණා නම් පුතේ එයා සමහර විට කොටියව පරාජය කරන්න ගොඩක් දුරට ඉඩ තිබුණා. හැබැයි එයා කොටියා පරාජය කරගන්න බැරි වුණේ එයා තරංගයට ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා කොටියත් එක්ක තරංගය නැත්නම් කොටියත් එක්ක සටනට ඉදිරිපත් නොවීම එක හේතුවක්. දෙවෙනි හේතුව තමයි එයා සතු ශක්තියින් හඳුනගෙන නැහැ. එයා හැමතිස්සෙම කොටියා ගැන හිත හිටියා.
එයා හැමතිස්සෙම කොටියා දිහා බල බල හිටියා. අන්තිමට එයා කොටියාගේ ගොදුරක් වෙලා කොටියා ජයග්‍රහණය කරා. ඔන්න ඕක හොඳට මතක තියාගන්න පුතේ. ඔයා Google එකේ search කරලා බලන්න. මුවාගේ ස්පීඩ් එක කොච්චරද කොටියාගේ ස්පීඩ් එක කොච්චරද කියලා. ඔයාට මේ මං කියන කතාවේ ඇත්ත නැත්ත හරියට බලා ගන්න පුළුවන්. හරි? මේ টপ ස්පීඩ් එක මුවාගේ টপ ස්පීඩ් එක කොච්චරද? ටයිගර්ගේ টপ ස්පීඩ් එක කොච්චරද කියලා. එතකොට ඔයාට මම මේ කියන කතාවේ ඇත්ත නැත්ත හරියටම බලා ගන්න පුළුවන්. එහෙනම් මගේ පුතේ අන්න ඔයාලත් මේ වගේ. ඔයාලත් මේ වගේ කියලා කියන හේතුව තමයි ඔයා ඔයාගේ සතු ශක්තියින් හඳුනගෙන නැහැ. ඔයා ඔයාට වැඩිය දක්ෂ කියලා පිරිසක් හදාගෙන තියෙනවා. ඒ පිරිසක් හදාගෙන එයාලා දිහා බල බල ඉන්නවා. ඔයා මොන වෙලාවත් එයාලත් එක්ක තරඟයකට යන්නේ නැහැ. ඔයාලා මේ අධ්‍යාපනය කියන තරඟෙට මුහුණ දෙන්න සූදානම් වෙලා නැහැ පුතේ. ගොඩක් අය, බහුතරයක් අය වෙනුවෙන් මම මේ කතා කරන්නේ. ඉතින් එහෙනම් පළවෙනිම දේ තමන්ගේ ශක්තිය හඳුන ගන්න. තමන් සතු ශක්තිය හඳුනගෙන වැඩ කරන්න පටන් ගන්න. තමන් විශිෂ්ටයෙක් විදියට දකින්න පුරුදු වෙන්න පුතේ. තමන්ට වඩා දක්ෂ විශිෂ්ටයෝ ගැන හිත ඉන්න නැතුව තමන්ගේ ගමන යන්න ආරම්භ කරන්න පුතේ. තමන්ගේ ගමන පටන් ගන්න. මේක තරගයක්. හොඳට මතක තියාගන්න අධ්‍යාපනය කියන්නේ තරගයක්. මම හැමදාම පුන කියන දේ ඒක. කොච්චර කවුරු කොහොම කිව්වත් පුතේ මේක තරගයක්. මේ තරගෙදි ඉස්සර වෙන කෙනා දිනනවා. මේ තරගෙදි ඉස්සරහට පියවරක් තියෙන කෙනා දිනනවා. අන්න ඒ ඉදිරියට පියවර තියෙන කෙනා බවට ඔයා පත් වෙන්න පුතේ. එහෙමපත් නොවුනොත් ඔයා පසු කරගෙන වෙනත් අය ඉදිරියට යනවා පුතේ. ඔයා පරාජිතයෙක් බවට නිකම්මපත් වෙලා ඉවරයි. හොඳට මතක තියාගන්න. අපි හිතමු මෙහෙම එකම මට්ටමේ ඉන්න ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් සාමාන්‍ය විදියට වැඩ කරද්දී අනෙක් කෙනා ඉදිරියට යනවා. අනිත් කෙනා ටිකක් වැඩිපුර වැඩ කරනවා. මෙයා ඉදිරියට යද්දී පුතේ මෙයා නිකම්ම පරාජිතයෙක් වෙලා නේද? එයා නිකම්ම පරාජයලා. එහෙනම් තමන් සාම්ප්‍රදායිකව වැඩ කරන කෙනෙක් නම් සාම්ප්‍රදායිකව පාඩම් කරන කෙනෙක් නම් සාම්ප්‍රදායික කාලයක් නම් ඔයා පාඩම් කරන්න අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නේ අනිත් අය ඉදිරියේ ඔයා මේ වෙනකොටත් පරාජිතයෙක් බවට පත් වෙලා ඉවරයි. මොකද ඔයාලා අතර ඉන්නව පුතේ සාම්ප්‍රදාය ඉක්මවලා සාම්ප්‍රදායට එහා වැඩ කරන අය. ඔයාලත් එක්ක එකට ඩෙස්ක් බංක් වල වාඩි වෙන, ඔයාලත් එක්ක එකට කැම බීම කන, ඔයාලගේ අසල්වාසී හිතවත් යාළුවා වෙන්න පුළුවන්. ඔයාට හොරා එයා අසීමිතව වැඩ කරනවා වෙන්න පුළුවන් මගේ පුතේ. එහෙනම් හොඳට හිතර ගන්න. හොඳට මතක තියාගන්න මගේ පුතේ. මේක තරගයක්. මේ තරගය ඔයාට තියෙන ඔයාගේ සම වයසේ ළමයි පිරිසත් එක්ක. එහෙනම් මේ තරගෙ දිනන්නේ හැම වෙලාවෙම ඉස්සර වෙන කෙනා. තමන්ගේ ශක්තිය හඳුන ගන්න කෙනා. එහෙනම් තමන්ගේ ශක්තිය හඳුන ගන්න. තමන් සතුව ගොඩක් ශක්තිය තියෙනවා. අර මුවාගේ කතන්දරේ වගේ. තමන් සතු ශක්තිය හඳුනගෙන හැම වෙලාවෙම පියවරක් හරි ඉදිරියෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. මේ වැඩ කිරීමේ උත්සාහය මත තමයි පුතේ අනාගතේ වා සාර්ථක චරිතයක් බවට පත් වෙන්නේ. නැත්තම් තමන් තුළ කොච්චර දක්ෂතා තිබුණත් අර මුවාගේ වගේ තමන් තුළ කොච්චර හැකියාවන් තිබුණත් පුතේ ඒ හැකියාවන් වලින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඔයා අනිත් අයට වඩා ඉදිරියට ගියේ නැතුනොත් ඔයා තවත් එක් සාම්ප්‍රදායික ළමයෙක් බවට පත් වුණොත් ඔයාට බැරි වෙනවා පුතේ අනිත් අය අභිබෝල ඉදිරියට යන්න. එහෙනම් හොඳට මතක තියාගන්න මගේ පුතේ මේක තරගයක්. මේ තරගෙන් හැම වෙලාවෙම දිනන්න ඉස්සර වෙච්ච කෙනා. එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් ඔන්න මුවාගේ කොටියාගේ කතාව මම කියලා දුන්නා. මම හිතනවා හැමෝටම මේක තේරෙන්නේ නැති කියලා. right? හැම වෙලාවෙම හිතන්න තමන් මුවෙක් වගේ චරිතයක් නොවි. හරි? තමන් මුවෙක් වගේ චරිතයක් නොවි. තමන් සතු ශක්තියින් හඳුනගෙන තමන් සතු ශක්තියින් වලින් ප්‍රයෝජන අරගෙන තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න කෙනෙක් බවට පත් වෙන්න. right. හරි. අපි ඊළඟ tools එකට යමු. right. අන්තිම tool එක print tool එක. මෙතන තියෙන රූප සටහන නම් කැතයි මම වෙන එකක් පෙන්නන්නම් print tool එකේ. print tool එකේ logo එකක්.
මේ තියෙන්නේ සාමාන්‍යයෙන් print tool එක logo එකක් මෙන්න මේ වගේ වෙන්නේ මම මේකේ රූප සටහනක් දාන්නම් ඔයාලට ඇඳ ගන්න පුළුවන් වෙයි අපි මේ වගේ එකක් ඇඳගමුද පුතේ අර අපේ මේ එකේ දීලා තියෙන එක නම් හරි කැතයි ඒකයි මම මේ වෙන එකක් ඔයාලට දෙන්න බැලුවේ right මෙන්න මේ වගේ එකක් මෙන්න මේක වගේ එකක් අඳගමු පුතේ මෙන්න මේ රූප සටහන වගේ එකක් මේක අඳින්න ලේසි මම එකයි මේක තෝරගත්තේ මේක හොඳයි නේද මේක අඳින්න පුතේ මේක ඇඳලා ඉවර වෙලා කියන්න හරි නේද පුතේ හැමෝම ඇඳලා ඉවරද හරිනේ right අපි එහෙනම් මේක ඉස්සරහින් ලියාගමු right මේක ඉස්සරහින් ලියා ගන්න print කියලා ලියන්න සකස් කරගත් ලේඛනය මුද්‍රණය කිරීම මෙමගින් සිදු කරයි. 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 right. සකස් කරගත් ලේඛනය මුද්‍රණය කිරීම මෙමගින් සිදු කරයි. right. හරි. ඉතින් එහෙනම් අද මම ඔය කියලා දීපු දේ හොඳට මතක තියාගන්න. එහෙනම් හැමතිස්සෙම ඔයාට වඩා දක්ෂයන්යයි පාසලේ සම්මත වුණේ පාසලේ ජයග්‍රහණ ලැබුවේ ඔයා තරම් දක්ෂතා නොතිබෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ කොටියෙක් වගේ චරිතයක් වෙන්න පුළුවන්. අපි උදාහරණයකට ගනිපු. එතකොට ඔයා මේ මුවෙක් වගේ ඔයා සතු ශක්තියින් ගොඩක් තියෙන කෙනෙක් පුතේ. හරි. ඉතින් ඔයා ඔයාගේ ශක්තියින් හඳුනගෙන වැඩ කරන්න. ශක්තියින් වලින් ප්‍රයෝජන ගන්න. හැමතිස්සෙම තේරුම් ගන්න පුතේ. ඔයා තමයි විශිෂ්ටයා. හැම වෙලාවෙම Taman හිතන්න මේ ලෝකේ ඉන්න විශිෂ්ටතම තරිතේ මේ ලෝකේ ඉන්න දක්ෂම කෙනා ඔයා කියලා. හැම වෙලාවෙම හිතන්න මේ ලෝකේ ඉන්න දක්ෂම කෙනා ඔයා කියලා. එහෙම හිතන්න පටන් ගත්ත දවසේ ඉඳලා පුතේ ඔයා ජයග්‍රහණ ලබන්න පටන් ගන්නවා. හරි? Taman තමයි මේ ලෝකේ ඉන්න දක්ෂම කෙනා කියලා හිතාගෙන ඒ දක්ෂතාවය ඔප්නංවන්න වැඩ කරන්න ඕන. දක්ෂයා කියලා හිතාගෙන නිදාගෙන හරියන්නේ නැහැ පුතේ. මම තමයි දක්ෂයා කියලා හිත හොඳට හීන දැක නිදාගෙන හරියන්නේ නැහැ. මම තමයි දක්ෂම චරිතේ. මම තමයි විශිෂ්ටම කෙනා කියලා හිතාගෙන ඒ දක්ෂතාවයන් ලොවට පෙන්වන්න වැඩ කරන්න පටන් ගන්න. හැම විනාඩියක්ම හැම මිනිත්තුවක්ම හැම තප්පරයක්ම පුතේ ඔයා ඔයාගේ දක්ෂතාවයන් ඔප්නංවන්න මහන්සි වෙන්න. හරි. නිදා ගන්න කාලය පැය 5කට 6කට සීමා කරන්න.
පාන්දරින් අවදි වෙලා පාන්දර 4ට විතර උදේ 4ට විතර අවදි වෙන්න පුරුදු වෙන්න පුතේ. උදේ පාන්දර 4ට විතර අවදි වෙලා වැඩ කරන්න පටන් ගන්න. මම මේ කියන විදිහට වැඩ කරලා බලන්න පුතේ. ඔයාට දැනේවි ඔයා දැනුමෙන් සන්නද්ධ වෙලා ඉදිරියට යන බව. ඒ වගේම විභාගවලදී ඔයාට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් වෙන බවත් ඔයා දැනගනි පුතේ. right. ඉතින් ওই සම්බන්ධව ලබන සතියේ මම කියලා දෙන්නම් තවත් රසවත් දෙයක්. මේ ස්වභාව ධර්මයේ ඇසුරෙන් තවත් උදාහරණයක් මීමැස්සගේ කතාව. right. මම ලබන සතියේ කියලා දෙන්නම් මීමැස්සගේ කතාව මට මතක් කරන්න මීමැස්සගේ කතාව කියලා දෙනවා කිව්වා කියලා. ඒ ගැන අහුවට පස්සේ ඔයාලට තේරෙවි තමන් තුළ ඇති කරගන්න මානසික ශක්තිය තමන්ගේ ජයග්‍රහණය කොතරම් වැදගත්ද කියන එක ඔයා ඉගෙන ගනිවි මීමැස්සගේ චරිතය තුළින්. හරි. ඉතින් අද මම කියලා දුන්නේ මුවා ගැන. ඒතර මුවෙක් කියලා කියන්නේ උපතින්ම දක්ෂතා අරගෙන ආපු, උපතින්ම හැකියාවන් අරගෙන ආපු, උපතින්ම සම්පත් අරගෙන ආපු කෙනෙක්. එහෙම වෙලත් හැමදාම කොටියට සිංහයට පරාජය වුණේ තමන් සතු ශක්තියින් හඳුනා නොගැනීම හින්දා. තමන් සතු ශක්තියින් වලින් ප්‍රයෝජන නොගැනීම හින්දා. ඉතින් එහෙම චරිතයක් නොවි තමන් සතු ශක්තියින් ඔප්නංවාගෙන තමන් සතු ශක්තියින් තවදුරටත් වර්ධනය කරගෙන හෙට දවසේ මේ සමාජය තුළ විශිෂ්ටතම චරිතයක් බවට තමන් පත් වෙනවා කියන දැඩි ආකල්පය තමන් තුළ තියාගෙන වැඩ කරන්න අනිවාර්යෙන් ඔයා දිනනවා. හරි. ඉතින් එහෙනම් මම අදට මේ ඔන්ලයින් ක්ලාස් එක ඔන්ලයින් ලෙසන් එක නතර කරනවා. මොකද බොහොමයක් දරුවන්ට මේ ඔන්ලයින් පාසලේ ඔන්ලයින් ක්ලාසස් තියෙන බව මට ඒ දරුවෝ කිව්වා. ඒකින්ද මම අදට නතර කරනවා. ඉතින් එහෙනම් අපි නැවත ලබන සතියේ මුණ ගැහෙමු. එදාට මම මේ පාඩමේ ඉතුරු කාරණා ටික සාකච්ඡා කරන්නම්. ඒ වගේම බොහොම වැදගත් දෙයක් කියලා දෙනවා කියලාත් මම කිව්වා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.